හොඳ එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ සන්දේවක්. අපි අද OS පාඩමේ ඉතුරු ටික කතා කරන්න ඕනේ. මේකෙදි මේ වෙද්දී අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙයුම් පද්ධතියක් කොහොමද පාවිච්චි කරන්නේ කියන මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය මොකක්ද? ඒක මොන වගේ එකක් මොකක්ද මේ වැඩ කරන විදිහ. ඔය වගේ දේවල් ටිකක් අපි ඉගෙනගෙන තියෙනවා නේද? මෙහෙයුම් පද්ධති වර්ග කරන හැටි අපි අන්තිමට කතා කරමු කියලා කිව්වේ. මේ මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලි සම්බන්ධව තමයි ඉගෙන ගනිමින් ඉන්නේ මෙහෙම පද්ධති කියන්නේ. ඉතින් ඒකේ සටහන් කීපයක් තියෙනවා. මෙහෙම පද්ධතියක් කරන්නේ මොකක්ද කියන එක තමයි කතා කර කර ඉන්නේ. එතකොට මේකේ අපි කතා කළා අවසානයේදී මේ මෙහෙම පද්ධති ගොනු කළමනාකරණය කිරීම ගැන අර 4ක් 5ක් අපි ලිස්ට් කළානේ. එතනින් දෙකක් කතා කළේ මොනවා හරි. ක්‍රියාවලි කළමනාකරණයද මුලින්ම කතා කළේ අපි මට මතක් කරන්න මොන දෙකද ඉවර කළේ කියලා. කවුරු ඔයාලා අතින් කියපු දෙකම තමයි අපි කතා කළේ. දිගුව ඔව් ගොනු දිගුව අවසානයේදී ඉවර කළේ අපි. පුතේ ඊට පස්සේ ගොනු කළමනාකරණයට කලින් අපි තව මොන හරි එකක් කළා නේද? මේ ක්‍රියාවලි කළමනාකරණය නේද? අර ටාස්ක් මැනේජර් ගිහිල්ලා බැලුවානේ. රයිට් ඔයාලා ගෙන කළේ. අපි මෙහෙම පද්ධතියක් කියන මොකක්ද කියලා කතා කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද? ඒ කියන්නේ මේ පරිගණක සම්පූර්ණයෙන් පාලනය කරන්න මෙහෙම පද්ධති කියන එක අපි කතා කරලා තියෙනවා. මේකේ භාවිතා කරද්දී ඇති වාසි මොනවද? කියන එක අපි එහෙම තාම ඍජුවම කතා කළේ නැහැ. නමුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අතුරු මුහුණත් වර්ග ගැන කතා කළා. පුතේ රූපක පරිශීලක අතුරු මුහුණත් සහ විධාන පේළිය අතුරු මුහුණත් කියන එක. ඒ කියන්නේ පරිශීලක සහ පරිගණක අතර සම්බන්ධතාව පවත්වාගෙන යන්න මේ අතුරු මුහුණත් වැදගත් වෙන්නේ නේද? එතකොට මේකේ විධාන පේළිය අතුරු මුහුණත් එහෙම නැත්නම් කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් උයි රූපක පරිශීලක අතුරු මුහුණත් නැත්නම් ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් උයි කියන ඒවා දෙක අපි කතා කළා. ඒ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා සංසන්දනය කළා. නේ? එතකොට ඒකේ දකින්න තියෙන කාරණා මේවා කවුළු නිරූපක මෙනු දක්වන ගොනු ඔය වගේ දේවල් දැක්කා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි රූපක පරිශීලක අතුරු මුහුණත් භාවිතා කරද්දී දකින්න තියෙන ඒවා නේද? මේ වගේ තියෙන මෙහෙයුම් පද්ධති විදිහට ජනප්‍රියව Windows ලගේ තියෙනවා, Linux, Unix, Mac ඔය වගේ වල තියෙනවා. නමුත් මේ තියෙන මෙහෙයුම් පද්ධති හැම එකම මේ එතකොට ඊළඟට අපි මෙහෙයුම් පද්ධතියක් මොකක්ද ඒක කරන කාර්යභාරය ගැන කතා කරද්දී මේකේව තමයි ඉගෙන ගනිමින් ඉන්නේ. ඒක තමයි ටිකක් වැදගත් වෙන්නේ. ඒක අපිට තියෙනවා මතක කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය අපි කතා කළා. ඊට පස්සේ උපාංග කළමනාකරණය කියලා දෙයක් තියෙනවා. ඒක කතා කළේ නෑ තාම. ගොනු කළමනාකරණය අපි කතා කළා. නේද? ඊළඟට ජාල කළමනාකරණය සහ ආරක්ෂාව පිළිබඳව කරන කළමනාකරණය කියන ඒවා තමයි අපිට මේකේ සම්පූර්ණයෙන් කියන කතා කරලා ඉවර කරන්න තියෙන්නේ. එතකොට දැන් ගොනු කළමනාකරණයට පස්සේ ගොනු කළමනාකරණයත් එක්කම පුතේ අපි දැන් මේ ඩිවයිස් පාවිච්චි කරද්දී ඒකට යොදා ගන්න විවිධ දැන් මේවා ටිකක් අපි දැන් හොඳට කරගන්න. ඒ කියන්නේ කාර්යක්ෂමව කරගන්න භාවිතා කරන විවිධ දේවල් තියෙනවා. ඒවත් දැනගන්න එක අපි ප්‍රායෝගිකවත් අපිට වැදගත්. හරි කම්පියුටර් එකේ. එතකොට අපි එහෙනම් ඊගාවට කතා කරනවා මේත් එක්කම මේ ගොනු කළමනාකරණයත් සම්බන්ධවම මේ අපි තව මොනවද මේ පරිගණකයේ කරන්න කියලා. හරි ගොනු කළමනාකරණය කරද්දී දැන් අපි එක පොඩ්ඩක් බලමු. මාතෘකාවක් ලියා ගන්න මේ ගොනු කළමනාකරණය ගොනු දිගුව ගැන අන්තිමට කතා කරලා තිබ්බේ. මේ ගොනු කළමනාකරණයේදී යොදා ගන්න උපයෝගීතා වැඩසටහන්
උපයෝගීතාව වැඩසටහන. ඒ කියන්නේ මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ගොනු කළමනාකරණයේ කාර්යක්ෂමතාවයට තමයි මේවා යොදාගන්නේ. උපයෝගීතාව වැඩසටහන. කළමනාකරණයට දාගන්න උපයෝගීතාව වැඩසටහන. බස ගොඩ ගණමනාකරණය යොදා ගැනෙන උපයෝගීතාව වැඩසටහන්. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා වෙනම කොටසක් අවසාන හරිය තමයි ඒක තියෙන්නේ. නමුත් අපි ඒක මෙතනින් ඉගෙන ගත්තාම ඔයාලට පැහැදිලි මොකක්ද ඒක කරන්නේ කියලා. right. පුතේ අපි එතනදී ඉස්සල්ලාම බැලුවොත් එහෙම මේ උපයෝගීතාව වැඩසටහනක් කියන්නේ මොකක්ද? හරි. එකත් අපි දැනගන්න ඕන මොකද්ද උපයෝගීතාව වැඩසටහනක් කියන්නේ? දන්න කවුරු ඉන්නවද? උපයෝගීතා වැඩසටහන. මොකද්ද මේ උපයෝගීතා වැඩසටහනක් කියලා කියන්නේ? අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්න පුතේ මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා. යුටිලිටි සොෆ්ට්වෙයාර්. දොර මේ ජාතිව ගොඩක් තියෙනවා. අපේ සිලබස් එකේ තියෙන්නේ මේ ෆයිල් වලට අදාළ වෙන යුටිලිටි සොෆ්ට්වෙයාර් ටිකක් විතරයි. අපි යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවොත් එහෙම මේ උපයෝගීතා වැඩසටහන එහෙම නැත්නම් මේ පද්ධතියේ කාර්යක්ෂමතාවයට උදව් වෙන විදිහේ වැඩසටහන් අපිට හොයාගන්න පුළුවන්. Utility software designed to analyze, configure, optimize, maintain a computer. කියන්නේ අපිට කම්පියුටර් එක මේන්ටේන් කරන්න, ඔප්ටිමයිස් කරන්න මේ වගේ දේවල් වලට අපි උපයෝගීතා වැඩසටහන් භාවිතා කරනවා කියලා. පුතේලා මේ Google search කරද්දී මෙන්න මේ වගේ ක්‍රම පුරුදු වෙන්න මේ ඔයා මෙතන දැන් මෙහෙම search කරොත් එහෙම utility software කියලා ඔයාට මේ වගේ result එකක් නේ හම්බ වෙන්නේ. ඉංග්‍රීසි වලින් result එකක් හම්බ වෙන්නේ. හරි? එතකොට පුළුවන් මෙතන සිංහල දාලා මේ ඒ එන සිංහල එකේ අර සර්ච් කරොත් එහෙම මෙන්න මේකේ අපිට සිංහල අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එකම තමයි ඉංග්‍රීසියෙන්මයි මම සර්ච් කළේ. නමුත් අපිට මෙතන සිංහලෙන් ප්‍රතිදානය බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දොර උපයෝගීතා මෘදුකාංග කියන්නේ පද්ධති මෘදුකාංග වර්ගීකරණයේදී හමුවන්නා වූ එකක්. ඒකින් එතකොට මොකද කරන්නේ මේ උදාහරණයක් ලෙස මේ ගන්න පුළුවන්. කොහොම හරි අපි සරලව මෙහෙම මතක තියාගන්න. උපයෝගීතා මෘදුකාංග වර්ගයක්. ඒවා අපි මෘදුකාංග කතා කරද්දී මුලදී කතා කළා ටිකක්. මම හිතන්නේ සමහර විට මගේ අරුණ අද දන්නේ නැහැ. කමක් නැහැ කොහොම හරි මේ දැන් කීයද ඉගෙන ගන්න. ඒතොර මේවල බලාපොරොත්තුව තමයි පුතේ මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන එක. මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන එක තමයි උපයෝගීතා වැඩසටහන් වල බලාපොරොත්තුව. හරි? මෙහෙම පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒක තමයි මේ කියන්නේ. පොඩ්ඩක් ටයිප් කරද්දී අවුල් වෙනවා ඒක. හරිද? යුටිලිටි සොෆ්ට්වෙයාර් එකයි කරන්න කියලා ඔන්න මතක තියාගන්න. දැන් අපි බලමු මේ OS එකට අදාළ යුටිලිටි සොෆ්ට්වෙයාර් මොනවද කියලා. පුතේ අපි එකක් තමයි මේ දැන් අපි මේ ගොනු තැම්පත් කරද්දී භාවිතා කරනවා ගොනු දාවක කියලා જાතිය. දාවක කියලා කියන්නේ වට දාවක. එහෙම නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ drives කියලා කියනවා. drives. අපි කම්පියුටර් එකට විවිධ විදිහේ දැන් ඒවා හයි කරනවා මේ විදිහේ drives සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට ඔයාලට මම
ජනප්‍රියම එකක් තමයි CD drive කියලා කියන්නේ. CD කියන්නේ compact disk drive. CD එකක් CD drive එක කියලා කියනවා සාමාන්‍යයෙන් නේද? ඊට පස්සේ hard disk drive කියලා කියනවා HDD. HDD කියන එක definition එක බැලුවොත් මේ HDD කියන්නේ hard disk drive කියන එක නේද? hard disk drive. දර මේවට අපි කියන්නේ drive එකක් කියලා. ඒ කියන්නේ ආචායන ඒකකයක්. මේක ප්‍රධාන ආචායනයක්. දත්ත තැන්පත් කරන්න භාවිතා කරන ප්‍රධාන ආචායනයක් තමයි drive එකක් කියලා කියන්නේ. ඒක තමයි අපි දැන් මෙතනදී ඉස්සල්ලාම කළමනාකරණය කරන්නේ කොහොමද දත්ත තැන්පත් කරන්නේ නැත්නම් ආචායනය කරද්දී ඒව ලස්සනට ඔප්ටිමයිස් කරලා හදාගන්න කියන එක. right. අපි ඒකේ පළවෙනි එක විදිහට මේ වලින් කතා කරනවා පුතේ මේ අපි දැන් ඉස්සල්ලාම drive එකක් ගත්තාම මේ drive එක සාමාන්‍යයෙන් කරන්නේ දැන් පොඩි එකක් නම් ගැටලුවක් නැහැ පෙන් එකක් වගේ. පෙන් drive වගේ කුඩා ඒවා ගැටලුවක් නැහැ මේ hard disk එකක් වගේ ගත්තාම ඒක hard disk drive එක ප්‍රමාණය සාමාන්‍යයෙන් දැන් 1 TB විතර වගේ යනවා ටෙරාබයිට් එකක් විතර වගේ වෙන්න යනවානේ නේද ධාරිතාවේ ටිකක් ලොකු අගයක් ඉහළ ධාරිතාවයක් ඒක නිසා මේකේ තියෙන ඉඩ දැන් පෙන් ඩ්‍රයිව් එකක් අපිට 64 විතර වගේ තියෙද්දිත් මේ අපිට අමාරුයි ඒකේ තියෙන 64 GB විතර එහෙම තියෙද්දිත් අපිට සමහර වෙලාවට අමාරුයිනේ මේකේ තියෙන ෆයිල් ටික මැනේජ් කරගන්න ඉතින් ඒක නිසා මේ ලොකුවට තියෙන ඒවා අපි කඩා ගන්නවා මේකට කියනවා මේ පාටිසන් කරනවා එහෙම නැත්නම් පංගු බෙදනවා කියලා. පංගු බෙදීම පාටිසනින් පාටිසනින් හරි නේද මම ටයිප් කළා. පාටිසන් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක කරන්නේ මෙහෙමයි. පංගු බෙදීම කරන්නේ එක අපි බලමු මේක සාමාන්‍යයෙන් කම්පියුටර් ෆෝමැට් කරන වෙලාවකදී තමයි හරිනම් කරන්නේ පංගු බෙදීම. එහෙම බෙදා ගන්න බැරි වුණොත් අපි පංගු බෙදන්න යනවා නම් ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. පස්සේ උනත් පංගු වලට බෙදුවා හැකියි. ඔයාගේ disk PC එක සාමාන්‍යයෙන් ගියාම අපේ disk PC එකට මෙහෙම පංගු දෙකක් පේනවා. නමුත් මේ drive දෙකක් වගේ පේනකොට එකක් මේ තියෙන්නේ. එක hard disk එකයි මේ මැෂින් එකේ තියෙන්නේ. ඒක පංගු දෙකකට බෙදිලා පේනවා. එතකොට අපි ගොනු ආචායනය කරද්දී විධිමත්ව තියාගන්න මේ පාටිසන් බෙදන එක වැදගත්. දැන් මේ පාටිසන් එක මට ඕන නම් මේකේ තියෙන software නම් ඒක මට software කියලා නම් කරන්න පුළුවන්. නේද? ඔයාලගේ තියෙන පාටිසන් එහෙම නම් කරන්න පුළුවන්. ඒක නිසා පංගු බෙදන එක වැදගත්. අපි බලමු කොහොමද බෙදන්නේ කියලා. ඔයාලා මෙහෙම කරන්න මේ this PC කියන එක right click කරලා එතන යන්න පුළුවන් manage වලට. this PC right click කරලා manage ගියාම පොඩි වෙලාවක් ගන්න ඔයා මොකද ඒක ඩීටේල්ස් හොයන්න ඕන නිසා ඔයාලගේ පෙළපොතේත් මේ විස්තර තියෙනවා මට දැන් පෙළපොත හොයා ගන්න පුළුවන් ඒ දෙක පාර මේක මේ පාටිසන් කතාව තියෙනවා අපි ඒක හැබැයි පංගු බෙදෙන හැටි කියලා දීලා නැහැ මොකද්ද මේ කියන්නේ කියලා ඒකේ තියෙනවා සටහනක් මම දැන් මේ කියන් ආපු එක මේකට කියන්නේ පංගු බෙදීම කියලා තමයි තියෙන පාටිසන්
අපි ගොනු කළමනාකරණයේදී මේ ටික කතා කළේ ෆයිල් රීඩ් රයිට් මෙතන ගොනු ලිවීම කියවීම අපි ඒක තව ටිකක් කියලා බලමු. මෙන්න මේකේ ගොනු කළමනාකරණයට අදාළවම තමයි මේ ටික තියෙන්නේ. මෙතන තියෙනවා පංගු බෙදීම කියලා එකක්. මෙන්න මේ ටික තමයි මේ කතා කරන්නේ. පිටු අංකය 153. එතකොට පංගු බෙදීම කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් තැටියක් කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීම කියන එක තමයි ඔයාලගේ පොතේ දීලා තියෙන්නේ. දත් ගොනු තැම්පත් කරද්දී ගොනු කළමනාකරණය කරද්දී මේ පංගු බෙදාගෙන තැටිය හදාගන්න එක වැදගත්. දැන් අපි යනවා අර my computer right click කරලා ආපු මෙනු එක මේ තියෙන්නේ. මම ඉස්සලාවට පෙන්නුවා. මෙතන this PC එක right click කරලා manage වලට ගියා. එකට ගියාම මේ වගේ එකක් එනවා. එතන යනවා disk management වලට. disk management. එතකොට ඔයාගේ තියෙන disk එක පෙන්නනවා මේ disk 0 basic මේකේ තියෙනවා 500 GB. කියන්නේ 465 තියෙන නමුත් 500 GB තියෙනවා. ඒක මෙහෙම කොටස් හතරකට බෙදලා තියෙනවා. මේකෙන් එකක් recovery partition එක Windows හදිස්සියේ මොන හරි වුණොත් recover කරන්න data තියෙන එක. මේක තමයි D එක මම තව භාවිතා කරපු නැති GB 60කුත් මේකේ අයින් කරලා තියෙනවා. හරි? මේක වෙන වැඩකට වෙන් කරලා තියෙන. මේක තාම format කරලා නැහැ. ඉතින් ඔයාලට ඕනේ නම් මෙහෙම එකක් right click කරලා මේක simple volume එකකට ආපහු ගෙනියන්න පුළුවන්. කියන්නේ අලුත් drive එකක් වගේ මේක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන drive එකක් තවදුරටත් කඩන්න ඕන නම් මෙහෙම එකක් right click කරලා මේක එන්නේ නැහැ පුතේ මේ shrink volume කියන එක. shrink volume වලින් අපිට පුළුවන් මේක කඩා ගන්න. මෙතනින් කඩන්න දෙන්නේ නැහැ. මේක නම් කඩන්න දෙනවා. shrink volume වලට ගියාම එයා ඒක ඉඩ තියෙන ප්‍රමාණය බලලා කියනවා මේක කොච්චරකට කඩන්න පුළුවන්ද තව කියලා. තව කඩන්න තියෙනවා නම් පුළුවන් කියලා කියනවා. එතකොට මේ කියන්නේ ක්‍රමය අපි පාවිච්චි කරනවා hard disk එක තවදුරටත් පංගු වලට බෙදන්න අවශ්‍ය නම් මතක තියාගන්නකො ඒ ඇති මේ කරන්න යන්න එපා සමහර විට. වෙන වෙන ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒකෙදි අවසානයේදී අපිට ලැබෙනවා මෙහෙම C D E වශයෙන් හඳුන්වපු පංගු ගොඩක්. දැන් මෙතනින් පුතේ මේ පංගු වලින් පංගු දෙකක් හැංගිලා තියෙන්නේ. මේ system received කියන පංගුවයි මේ unallocated පංගුවයි දෙක භාවිතා වෙන්නේ නැහැ. මගේ drive එක විදිහට පෙන්වන්නේ නැහැ. මොකද මේ දෙක හදලා තියෙන්නේ මේක දත්ත බෑකප් තියන්න කියලා මං කිව්වේ. ඒ වගේ ගොනු ආරක්ෂාවකට තමයි තියන් ඉන්නේ. ඔයාලගේ pen drive එකක් වුණත් මෙහෙම පංගු බෙදන්න පුළුවන් මෙතන manage වලට ගිහලා. ඒතකොට එක pen drive එකක් ගහම දෙකක් වගේ පෙන්නනවා pen drives. pen drive එකක් වගේ නම් ඕනනම් පංගු බෙදලා බලවට කමක් නැහැ. ඊට පස්සේ දෙවෙනි කාරණාව පංගු බෙදෙන එක උතනින් කරන්නේ. ඒ කියන්නේ මේක මෙහෙමයි. දැන් තව විදිහකින් තේරුම් ගන්න උත්සාහ කළොත් අපි හිතන්නකො දැන් ෆයිල් ගොඩක් තැම්පත් කරද්දී ලොකු කාමරයක අපි මොනවා හරි තැම්පත් කරනවා නම් අපි කාමරේ දෙම හැම ලොකු කාමරයක අපි මොනවා හරි තැම්පත් කරනවා නම් මේක අපි ඔක්කොම එකට තියන්න තු ගබඩාව බෙදනවනේ මෙහෙම කොටස් වලට. එතකොට අපිට එක කොටසක මොනවද තියෙන්නේ ආන් එහෙම කියලා වෙන් කරගත්තාම ලේසියි. ලොකු ගොඩනැගිලි හදලා පාටිසන් කරනවා. ගෙයක් වුණත් කාමර වලට බෙදනවනේ නේද? මේක සාලේ ඔහොම මේ සාලේ තියෙනවා, කාමරයක් තියෙනවා, කුස්සිය තියෙනවා, බාත් รู ම් එක තියෙනවා. මෙහෙම බෙදාගත්තාම තමයි ඒක භාවිතා කරන්න ලේසිනේ. ඒතර මේ ලොකු ආච්චයනේ කොටස් වලට බෙදීම. මේක තමයි පංගු බෙදීම කියන්නේ. ප්‍රධාන ආච්චයනේ කොටස් වලට බෙදා ගන්නවා. මේ බෙදාගෙන තියෙන පංගුව කොටසින් කොටස වෙනම ආකෘති කරන්න පුළුවන්. දැන් අපි මේ බාත් รู ම් එක විදිහට බෙදාගත්ත කොටස ගෙදර ඒක ටයිල් අල්ලලා බිත්ති වල ටයිල් අල්ලලා නේද? ඒක අනිත් උපකරණ හයි කරලා ඒක බාත් รู ම් එකකට හදනවා. කුස්සියට වෙන් කරපු කොටසක් තියෙනවා නම් ඒක ඒ විදිහට සකස් කරනවා. කාමර වල ඒ විදිහට සාලෙට ඒ විදිහට ඒවා අපි ආකෘති කරනවානේ තනින් තන වෙනස් වෙන්න. ඒ වගේ මේ බෙදපු පංගු මේ දත්තවලට ගැලපෙන්න ආකෘති කළ හැකි. මේ අර පංගු බෙදන මෙනු එක මේක ඔයාලට YouTube වලින් බලලා ඕනනම් ඉගෙන ගන්න. මම මේක කැන්සල් කරනවා. ඊට පස්සේ පුතේ මේ බෙදපු පංගු
විවිධ විදිහට ආකෘති කිරීමක් එහෙම නැත්නම් අපි කියනවා මේ ෆෝමැට් කිරීමක් සිද්ධ කරනවා. ඒකත් තව උපයෝගීතා වැඩසටහනක්. ෆෝමැටින් එහෙම නැත්නම් ආකෘතිකරණය කියලා කියනවා මේකට. මේක තියෙනවා මේ ඊගාව එක ආකෘතිකරණය ඩිස්ක් ෆෝමැටින්. දැන් පංගුවලට බෙදුවට පස්සේ අපිට පුළුවන් ඒක ආකෘති ගන්නවන්න විවිධ දත්තවලට ගැලපෙන විදිහට. හරි. එතකොට අපි ඒක තමයි දකින්නේ මෙතන. මේකේ තියෙනවා පුතේ මෙතන ෆයිල් සිස්ටම් කියලා එකක්. ෆයිල් පද්ධතිය ගොනු පද්ධතිය කියලා කියන්නේ. අන්න ඒක ගොනු පද්ධති වලින් අපිට පුළුවන් මේක ආකෘති ගන්නවන්න. ඒක විදිහට. ඒක කීපයක් ඒවා තියෙනවා අපේ පෙළ පොතේ මිට කලින් තැනක තිබුණා මේ විදිහේ ගොනු ආකෘති. එහෙම ඒවා ගොඩක් තියෙනවා. දැන් තැම්පත් කරන දත්ත අනුව තමයි ඉස්සරම තිබුණ පුතා මේකේ ගොනු ආකෘතියක්. ඒකට අපි කියනවා මේ ෆැට් කියලා. ෆැට් 32 එහෙම කියලා තිබ්බා. ඊට පස්සේ ආව එකක් NTFS කියලා ගොනු ආකෘතියක්. දැන් EXT කියලා එකක් ආවා පස්සේ. ඊළඟට EXFAT කියලා එකක් තියෙනවා. මේවල දිග නම් තියෙනවා. මේවට කියනවා ෆයිල් ඇලොකේෂන් ටේබල් එහෙම කියලා. එක නම් වලින් තියෙනවා. දැන් ඔයාලා මේවා ගැන හෙව්වොත් එහෙම ඉන්ටර්නෙට් එකේ මේ ගොනු ආකෘති වර්ග ඒක ඇඩ්වාන්ස් කොටසක් ඔයාලට දැම්ම නම් ඒවා ගැන වැඩි දැනුවත් වෙන්න අවශ්‍ය නැහැ. එක එකටම වැඩිලා. මේවට කියන්නේ ෆයිල් සිස්ටම් කියලා. මේවා අපිට විශේෂයෙන් බලන්න පුළුවන් මේ වලින් මොනවද සිද්ධ කරන්න කියලා. ඉතින් ඒකේ වෙනස්කම් තියෙනවා. ඒවා අපිට එච්චර වැදගත් නැහැ. මෙහෙම දේවල් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ එකක් ෆෝමැට් කරන වෙලාවකදී බහුලව භාවිතා කරන්නේ මේ FAT32 එහෙම නැත්නම් FAT කියන ක්‍රමය. FAT32 කියන්නේ නැත්නම් FAT16 නම් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. FAT32 තමයි අපි පෙන් ඩ්‍රයිව් ෆෝමැට් කරන්නේ. සාමාන්‍යයෙන් ධාරිතාවය ගොඩක් වැඩි වුණාම අපි ඒවා NTFS වලින් ෆෝමැට් කරනවා. NTFS කියන්නේ New Technology File System කියන එක. මේ තියෙන New Technology File System කියන එක තමයි NTFS කියලා කියන්නේ. FAT කියලා කියන්නේ File Allocation Table කියන එක. ඒක නම මෙතන ටයිප් වෙලා නැහැනේ. File Allocation Table කියන එක තමයි FAT කියන ෆෝමැට් එක. NTFS කියන New Technology File System කියලා. මේවා ඔයාලට තේරෙන්නේ නැහැනේ මේ මොනවද කියන්නේ කියලා නේද? හරි. මම මේක සරලව තේරුම් ගන්න නිකන් පොඩි අදහසක් විතරක් තේරුම් ගන්න එකක් කියලා දෙන්න. පුතේ මේ අපි දැන් හිතන්නකො මෙහෙම රාක්ක වගේ හැදුවා කියලා. මේ කාම්බරවල එක එක දත්ත බඩු අනුව තියෙන මේ ගබඩාවක් නම් මෙහෙම බෙදුවා ඉස්සල්ලාම පාටිෂන් කළා. පාටිෂන් කරාම පොඩි ඉඩක් අහපතෙත් යනවා. හැබැයි දැන් මේ ආචාර්යයෙන් කුඩා ඉඩක් අහක යනවා. දැන් ඇත්තටම හිතන්නකො මේක ඔහම ගබඩාව බෙදන්න බිත්තියක් බඳිද්දී ඒ බිත්තියට යන ඉඩ අහක යනවානේ. ඒ වගේ පාටිෂන් කරද්දී පොඩි ඉඩක් අපතේ යනවා. ඒක භාවිතා කරන්න බැරුව යනවා. ඒක අපිට එහෙම නිකන් දැනගත්තාම ඇති. ඒතර මේ කාම්බරයක් ගබඩාවක් බෙදීම ගැනම හිතන්න. පංගු බෙදනවා කියන්නේ මෙහෙම කොටස් කරනවා. ඊට පස්සේ ආකෘති කිරීම කියන්නේ එක එක රාක් ගහලා වෙන් කරනවා. දැන් කුඩා බඩු දාන්න නම් පොඩි පොඩි ළඟ රාක්ක තියෙන සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ. ලොකු බඩු දාන්න නම් ඈත රාක්ක තියෙන ක්‍රමයක්. නේද? අන්න ඒ වගේ හැඩ ගස්වනවා. එහෙම නැත්නම් මේ දත්ත අනුව දත්ත යොදන්න පුළුවන් විදිහට හැඩ ගැස්වීම තමයි මේවට අපි ආකෘති කිරීම ෆෝමැට් කිරීම කියලා කියන්නේ. භෞතිකව එහෙම හිතා ගන්න අපිට මේවා පේන්නේ නැහනේ දත්ත. හරි. ඊළඟට අපි අවසාන එකත් කතා කරමු පුතේ ඒකේ. මේ තමයි මේ ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ. ඒක නම් අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. දැන් මේ පංගු බෙදුවට පස්සේ මම ඒක එදා ටිකක් කියලා දුන්නා. මේ අපේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන මේ
කොටස් වල දත්ත තැම්පත් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ රාක්කයක අපි දත්ත භාවිතා කරනවා කියලා. මේ රාක්කයට බඩු දානවා කියලා දන්න මොනවා හරි. ඒතකොට මේ පැක් කරන බඩු මෙහෙම පිරලා යනවනේ හො රාක්කෙ දිගේ. දැන් ගානට පිළිවෙලට අහුරනවා පළවෙනි දවසේ. එක දවසක දැන් මේකේ තනින් බඩු අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතනම හිස් තැන් හැදෙනවා. එතකොට අලුතෙන් එක જાතිය මොනවා හරි දාද්දි මේ හිස් තැන ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ටික උට්ටවම අස් කරලා පිළිවෙලට මේක නිකන් පිළිවෙලක් කරගන්න එක. තැන තියෙන වරු ටික මේ එක ආකෘතියක පිළිවෙලට අස් කර ගැනීම. කැඩලා තියෙන තැන් වල තියෙන්නේ. පිළිවෙල කිරීම තමයි අපි ඔය ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ. ප්‍රතිභාගීකරණය. එහෙම නැත්නම් භාග නැවත ප්‍රකෘති තත්ත්වයට ගේනවා. භාග අයින් කරනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ඩීෆ්‍රැග්මන්ටේෂන් කියලා වෙන්න ඕන කියන්නේ ප්‍රතිභාගීකරණය. ප්‍රතිභාගීකරණය ප්‍රතිනමේ ප්‍රති ප්‍රතිභාගීකරණය. ඩිෆ්‍රැග්මන්ටේෂන් එක කරන හැටි කියලා දෙන්නම්. ඒකෙදි අපිට දැන් මෙහෙම මේකට සොෆ්ට්වෙයාර් තියෙන ඕන තරම් කරන්න. දැන් ගොඩක් පාටිෂන් කැඩෙනවා අඩුයි. දැන් තියෙන ආකෘති වල හොඳකම හින්දා දත්ත එයා තනියෙන්ම සකස් කර ගන්නවා. හරි? එහෙම නැතුවන් ඉස්සර වගේ කම්පියුටර් වල මේවා ගොඩක් පාවිච්චි කරා. ඒවට පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් ඩීෆ්‍රැග්මන්ට් ඩීෆ්‍රැග්මන්ට් වලට මේ එක සොෆ්ට්වෙයාර් ගොඩක් තිබ්බා ඩීෆ්‍රැග් ඔහොම. මේකෙදි අපිට වින්ඩෝස් වලින්ම කරන්න පුළුවන්. අමතර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න ඕනේ. ඩ්‍රයිව් ඩීෆ්‍රැග් මේ එකක් ඩ්‍රයිව් ඩීෆ්‍රැග් කියලා තියෙන එක. ඔය විදිහේ සොෆ්ට්වෙයාර් තියෙනවා. මට අනික මතක නැහැ ඒක නම ඩීෆ්‍රැග් කියලා නම තිබ්බේ. වෙන මොකක්ද න්යාවේ. අපි කම්පියුටර් එකෙන්ම කරගමු. මේකට අමතරව යුටිලිටි පාවිච්චි කරන්න ඕනේ නැහැ. OS එකේම ඔයාලට තියෙනවා මේ ඩ්‍රයිව් එක රයිට් ක්ලික් කරාම යන්න පුළුවන්. ප්‍රොපර්ටිස් යන්න. ඒකේ එනවා මේ මෙතන ටූල්ස් කියලා එකක්. මේ ටූල්ස් කියන තැන පහළ තියෙනවා ඔප්ටිමයිස් ඇන්ඩ් ඩීෆ්‍රැග් ඩ්‍රයිව් කියලා එකක්. ඔප්ටිමයිස් ඇන්ඩ් ඩීෆ්‍රැග් කියලා එකක්. ඒකට ගියාම මේකේ දැන් ෆ්‍රැග්මන්ට් වෙලා තියෙනවා නම් පෙන්වනවා පුතේ මෙතන මේ 100ට මෙච්චර ෆ්‍රැග්මන්ට් කියලා. කැඩිලා තියෙනවා ෆයිල් කියලා. නමුත් මේක දැන් 0.0යිනේ. ෆ්‍රැග්මන්ට් ෆයිල් නැහැනේ. ඒකින්ද ගැටලුවක් නැහැ. අපිට මේක මේ ඔප්ටිමයිස් කරන්න දෙයක් නැහැ. එතකොට මේ කියන ඒවා අපි භාවිතා කරන්නේ ගොනු කළමනාකරණයේදී කාර්යක්ෂමතාවය ඉහළ නංව ගන්න. ගැටලු මොනවා හරි තියෙනම් අහන්න. ආයි මේවා කියව ගන්න පුළුවන් ඔයාලට. මම පැහැදිලි කරපු ටිකත් එක්කලා අවශ්‍ය නම් වීඩියෝ නැවත බලන්න. මම වීඩියෝ ටික ඔක්කොම එක තැනක බලන්න පුළුවන් විදිය හඳුන්වලා මේ කියලා දෙන්නම්. එතනදී අපි ගොනු පද්ධති ගැන මෙන්න මේ ගොනු දිගුව ගැන අපි ටිකක් කතා කළා කලින් දවසේ. කොහොමද මේ අග නම හින්දා වෙනස් වෙන්නේ කියලා නම් වෙනස් කර බැලුවා නේද? එතකොට ඒ වගේ වල නම් කීපයක් එහෙම ඔන්න මතක තියෙනවනම් try කරලා බැලුවා නම් මෙලහට මතක ඇති. බලාගෙන හිටියා නම් නින්ද ගියාද දන්නේ නැහැ. හොයන්න බැරුවේ. මේ ටික ඔක්කොම මම කරලා තියෙන්නේ ගොනු සම්බන්ධව කතා කරලා. drive
ඉතින් ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන මෙන්න මේ වගේ ඒවා මම කතා කළේ නෑ. මොකද ඒ වගේ ඒවා කතා කරන්න තරම් උවමනාවක් නෑනේ. ඔයාලා දන්න දේවල් හින්දා. හැබැයි මෙන්න මේ ටික නම් පොඩ්ඩක් වැදගත්. මොකද මොබයිල් විතරක් පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන අය කොපි පේස්ට් කළාට කට් කොපි පේස්ට් ඒවා රීනේම් ඒවා කරන්න දන්නවා වුණාට මේ ෂෝට් කට් කීබෝඩ් ෂෝට් කට් වැඩි දන්නේ නැතුව ඇති. අපි කම්පියුටර් එක පාවිච්චි කරද්දී කීබෝඩ් ෂෝට් කට් කියලා එහෙමත් නැත්නම් මේ යතුරු පුවරු කෙටි මං කියලා මෙන්න මේ වගේ මේ යතුරු එකතු භාවිතා කරනවා. ඒ කියන්නේ කීස් දෙකම එකට ප්‍රෙස් කරන්න තියෙන අවස්ථා භාවිතා කරනවා. ඊගාව කොටසට අපි යමු දෙහින. ගොනු කළමනාකරණයම තමයි මම ඔන්න යුටිලිටි නැත්තම් උපයෝගීතා වැඩසටහන් කීපයකුත් මතක් කළේ. ගොනු කළමනාකරණය ගැන අහපු හින්දා. ඉතින් මම එදා දවසෙත් කළේ අර කාර්යයන් 6ක් කිව්වනේ. එතන එකක් කියන්න කියලා ඔයාලට කිව්වා. දැන් මම අද 9ක් කියනවා. දැන් නැත්තම් ඔයාලා කවුරුරේ කියනවාද ඉක්මනට. අපි දෙකක් කරලා තියෙනවා දැන්. ඒ කරලා තියෙන මොනවද? ක්‍රියාවලි කළමනාකරණය, ගොනු කළමනාකරණය. මම පැහැදිලි කරගෙන ගියා. උපයෝගිතා වැඩසටහන් ගැන. ඒ වැඩසටහන් තුන මෙතන තියෙනවා. එහෙනම් අතන පොතේ එතන නම් ටිකවල් ලියාගත්තට කමක් නෑ නැත්තම් එතන හිස් වෙනවානේ. වැඩි විස්තර ලියන්න ගියේ නෑ මම. ඔයාලා එතන පහලින් මේ නම් තුන ලියලා කරන දේවල් කෙටියෙන් සටහන් කරගන්න පුළුවන්. පංගු බෙදීම කියන්නේ දෘඩ තැටියක් කුඩා කොටස් වලට කැඩීම. ඒ ටික ඕන්න අපි ලියාගමු. පංගු බෙදීම කියන්නේ මොකද්ද? ආකෘතිකරණය කියලා කියන්නේ ඒ පංගුවක් පංගුවක් දත් තැන්පත් කරන්න සූදානම් කිරීම. මාකර පංගුවක් දත් තැන්පත් කරන්න සූදානම් කරන එක. ඊට පස්සේ ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ කැඩුණු ගොනු නැවත එකලස් කිරීම. අක්‍රමවත් අක්‍රමවත් තැන්පත් වෙච්ච ගොනු එකලස් කිරීම. ප්‍රතිභාගීකරණය. ඔය තුන දාගම්මුකෝ අනිත් ඒවා සටහන් තියෙනවනේ පොතේ හැමතැනම තියෙනවා. ඒක නිසා සටහන් ලියන්න ඕනේ. පැහැදිලි කරන ටික තේරුම් ගන්න. සටහන් ඕනේ. අයි වීඩියෝම තියෙනවනේ කෙලින්ම ඕනනම් බැලුවා ඒක. හරි බලලා ඕන දවසක ඒ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනම කොටසක. බලද්දී ආයි දවසක උනත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නෑ. ඔයාලට ගැටලුවක් ආපු ගමන් අහන්න ආයි පාරක්. හොඳයි. දැන් අපි ඊට පස්සේ කතා කරනවා මේ තව කොටසක්. කවුරු කෙනෙක් ඉක්මනින් ඉදිරිපත් වෙලා කියන්න බලන්න අපි මොනවා ගැනද කතා කරන්නේ. හයක් කිව්වා මම. දෙකක් දැන් ඉවර කළේ. බලමු ලිස්ට් එකේ මැද හරිය ඉන්න කෙනෙක්.
සෙනාදී මයික් එක චුට්ටක් ඔන් කරන්න බලන්න පුළුවන් නේද? කතා කරන්න පුළුවන් තැනක ඉන්නේ. ඔව්. කො ආයි ඔෆ් වුණා. මතක කළමනාකරණය. මතක කළමනාකරණය. හොඳයි. අපි එකම බලමු. කොහෙනම් මම තව ප්‍රශ්න ටිකක් අහන්න හිටියේ කමක් නැහැ. දැන් මේ වෙද්දි කතා කරලා තියෙන්නේ මොනවද අපි? ගොනු සහ ක්‍රියාවලිය. එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ ඔන්න මතක කළමනාකරණය ගැන. කොහොමද මෙහෙයුම් පද්ධතියක් මතක කළමනාකරණය කරන්නේ කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේ මෙහෙයුම් පද්ධතියේ තියෙන මතක භාවිතය ගැන විස්තර බලා ගන්න. ඒකේ RAM එක කොච්චර තියෙනවද ඒවා අපි බලන්න ඕන නම් කොතනටද යන්නේ? මේ this PC එක right click කරලා properties යනවා. නේද? this PC කියන එක right click කරලා properties යනවා. එහෙම ගියාම settings වලට ඇවිල්ලා දැන් මේ කම්පියුටර් එක කරන මෙතන පෙන්නනවා මේ RAM එක කොච්චර තියෙනවද කියලා මේක ඇතුලේ. මේක ඇතුලේ තියෙනවා RAM එක GB 4ක්. GB 4ක RAM එකක් තියෙනවා. CPU සහ අනිකුත් විස්තරත් අපිට ඉතින් බැලුවේ හැකි නේද? right click කරලා properties ගියේ this PC වල. දැන් ඊළඟට මම alt control delete ගහලා excuse me sir ඔව් කියන්න. setting වලට යන විදිය ආයි පාරක් වෙන්නේ. අර විස්තර බලන්න හැටිද? ඔව් ඔව්. ඒක අපි බැලුවේ මෙහෙමයි. මේ this PC කියලා අපේ තියෙනවනේ මේ කම්පියුටර් එක. ඒකේ මේ මෙතන this PC කියලා තියෙනවා තැනක්. මුල අපි දැන් අපි drive වලට යන්නේ my computer කියලා සමහර ඒවාල තිබ්බේ. මෙන්න මේ this PC කියලා තියෙන එක right click කරලා ඒක උඩ right click කරලා properties යන්න. properties කියලා යටම තියෙන එක හුඟක් වෙලාවට list එකේ. එතකොට මේ විදිහට ඒක තියෙන විස්තර ටික පෙන්නනවා RAM එක කොච්චරද මොනවද තියෙන්නේ Windows version එක ඒක අප්ඩේට් මොනවද ඔක්කොම විස්තර ටික පෙන්නනවා කවද්ද ඉන්ස්ටෝල් කළේ Windows මේ විදිහට එතනින් තව settings අනිත් ඒවාට මාරු වෙන්න පුළුවන් display settings බලන්න පුළුවන් මොහොම තව ගොඩක් විස්තර වලට යන්න පුළුවන් මෙතනින් මේක Windows 10 වල හරි ඔයාලා පාවිච්චි කරන පොඩ වෙනස් වුණොත් ඒක හැටියට වෙනස් වෙන්නත් පුළුවන්. ඊළඟ පුතේ මම දැන් ආයෙ මෙතනින් පස්සේ ගියා මේ Alt එකයි Control එකයි Delete එකයි කියන බටන් තුනම එකට ප්‍රෙස් කරලා. මොනවද ගැහුවේ? Alt එක ALT කියන බටන් එකත් එක්කලා CTRL කියන බටන් එකත් එක්කලා delete කියන බටන් එක. මෙන්න මේ බටන් තුනම එකපාර ප්‍රෙස් කළාම හදිස්සි වෙන්න ඕනේ එක එක ප්‍රෙස් කර හැකියි. alt එක කලින් ප්‍රෙස් කරගෙන අතාරින්න නැතුව control එක ඊට පස්සේ delete එක. මේ තුනම ප්‍රෙස් වෙච්ච වෙලාවට ඔයාලට එනවා පොඩි window එකක්. ඊට පස්සේ ඒකෙන් task manager කියන එක තෝරගන්න පුළුවන්. task manager කියන එක තේරුවාම මේ විදිහේ තැනකට එනවා. මෙන්න මෙතන තියෙනවා පුතේ ඔයාලගේ කම්පියුටර් එක මේ වෙද්දි මෙමරි පාවිච්චි කරන ඒ කියන්නේ මතකයේ භාවිතා කරන හැටි ගැන. ඒකේ performance වලට අවිල්ලා බැලුවොත් එහෙම ඒකේ වෙනම කවුලුවක් තියෙනවා මතකයේ ගැන. හරි. දැන් අපි පුතේ මතක තියාගන්නවානේ මොනවා හරි. ඒ කියන methods මෙයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සුනේ හදලා තියෙන්නේ. ඒතකොට අපි පාවිච්චි කරන ක්‍රම තමයි මේකේ හදලා තියෙන්නේ. දැන් අපිට මොනවා හරි දෙයක් මතක තියාගන්න ඕන වෙද්දී අපි ඒ වැඩේ කරනකම් මතක තියාගන්නේ. ධාරණය කරගන්නව නෙමෙයි ඈ පාඩම් වගේ ගැඹුරට මතක තියාගන්න. ඒවත් ඇත්තටම ඉතින් විභාගෙ වෙනකන් පාඩම් කරන්නේ නේද? ඊට වඩා වැඩි කාලයක් මතක තියාගන්න ඕනේ ඒවා. ඇරෙන්න. සාමාන්‍ය කෙටි කාලයක් අපි භාවිතා කරන කෙටි කාලයකදී භාවිතා කරලා අයින් කරන ඒවා. දැන් උදාහරණයකට කඩේට ගිහලා බඩු ටිකක් ගේන එකක් ගැන හිතන්න. වඩ අන්තිමට කඩේ ගිහිල්ලා බඩු ගෙනාව නම් දැන් නම් ගොඩක් කල්නේ. මතක ඇති මොනවද ගත්තේ කියලා. එතනින් එහාට අපි මෙච්චර කල් හැමදාම කඩේ ගිහිල්ලා ගත්ත බඩු මතකය අඩුයි. එහෙමයි ඉන්න විදියක් නෑ මං හිතන්නේ. ඒ කියන්නේ අපිට මතක හිටින්නේ මතක තියාගන්න එක්තරා සීමාවකනේ.
ඉතින් ඒ කියන්නේ සකස් වෙනේව විතරයි. ඒ වගේ පරිගණකයක් පුතේ මේ තියෙන චූටි මතකය. එයාට තියෙනවා GB 4ක මතකයක් මගේ එකේ. මෙන්න මේ කියන මතකයේ මේ පැත්තකින් කියලා තියෙන GB 4යි. DDR3 වල GB 4ක මතකයක් තියෙනවා. ඒකෙන් දැන් 82ක් භාවිතා වෙලා තියෙන්නේ මේ වෙනකොට කියලා කියනවා. ඒ මතකයේ කොච්චරද භාවිතා වෙන්නේ මේ අරන් තියෙන කවුළු වලට වෙන වෙනම යා මතකයේ භාවිතා කරනවා. මම මේවා අයින් කළොත් එහෙම චුට්ටක් අඩු වෙන්න පුළුවන්. අපි බලමු ඕනේ නම් දැන් භාවිතා කරන තරම 3.1යි 3.2යි. මෙතන ඉතිරි තියෙනවා 650ක් විතර වගේ නේද? 650ට කිට්ටුව එහෙම යනවා 645 650 කිට්ටුව යනවා. කියන්නේ හැමතිස්සෙම අඩු වැඩි වෙනවා නේද? ඔයාලට පේනවනේ බලන් ඉද්දි. මම දැන් මේක එකක් අයින් කරනවා. එක අයින් කළා ඔන්න එකක් ක්ලෝස් කළා. දැන් ගිහිල්ලා බලද්දි මෙතන 620ක් විතර වැඩි වුණා තව. 50 තිබ්බේ 40ක් විතරම වැඩි වුණා. මතක භාවිතේ. හරි. ඒතර අපි මේකෙන් තව එහෙම ක්ලෝස් කළොත් එහෙම අපිට ක්ලෝස් කරන්න පුළුවන් නම් තව මම තව එකක් ඔන්න මෙතනින් ක්ලෝස් කරනවා. මම මේක ක්ලෝස් කරනවා. ඒක අඩු අයින් කරාම එයා ඒ අරන් තිබ්බ මතකේ මෙතන දැන් 700 ගාණක් ආවා. 600 ගාණ 700 ගාණක් ඉතිරි වුණා. මතකය ඉතිරි වෙනවා. මේ මෙතන අපිට රැල්ලකින් පේනවා මේ අඩු වෙනවා පහළ බහිනවා. අර කොරෝනා රැල්ල වගේ නේද? උඩ යට යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි විවෘතව තියන් ඉන්නේවා තමයි මේ මතකයට මෙයා අරගන්නේ. ඒවා ක්‍රියාත්මක වෙලා අවසන් වෙනකොට මතකයෙන් ඉවත් කරනවා. මේ මතකයේ තවදුරටත් පුතේ කඩනවා. මෙන්න මේකේ හරි වැදගත්. සාමාන්‍යයෙන් අපි කම්පියුටරයක් ගන්න ගියාම බලනවා මේ කෑස් කොච්චර යනවද මේ මතකයේ සාමාන්‍යයෙන් කොච්චර පාවිච්චි වෙනවද කියලා එකක් තමයි මේ CPU එකේ බලනවා. මෙතන CPU එකේ තියෙනවා මතකයක් ප්‍රොසෙසර් එකේ. ඒවට කියනවා මේ L2 cache කියලා L1 L2 L3 cache කියලා. එතනදී මේ L1 cache එක කියන්නේ වාරක මතක කියලා කියන මතක වර්ගයේ මෙතන 128යි කිලෝබයිට් චූටි මතකයක් තියෙන්නේ. පුතේ වාරක මතක කියලා කියන්නේ අපි දැන් මොකක් හරි ගණන් හදනකම් මතක තියාගන්න ඒවා. ආන් වගේ චූටි මේවා. කියන්නේ සකස් වෙන දත්ත මතක තියාගන්න ඒවා තමයි මේ වාරක මතක කියලා කියන්නේ. දැන් ඔයාලට උදාහරණයකට කිව්වොත් මම දැන් ගණන් දෙකක් කියලා ඒක එකතු කරන්න කිව්වහම දැන් කලින් ගාන කියලා ඊගාව ගාන කියනකම් කලින් ගාන මතක තියන් ඉන්නේ. ආන් ඒ වගේ චූටි ඒවා. ඒවා තියාගන්න වෙනම මතකෙකුත් තියෙනවා පරිගණකයේ කෑෂ් කියලා කියන්නේ ඒවට. මම අපි මෙහෙම බලමු කොහොමද දැන් මම කියනවා ගණන් දෙක එකතු කරන්න කියලා. උත්තරේ පුළුවන් කෙනෙක් දාන්න බාන chat එකේ 54 36 අපි එතකොට ඒ ගණන් දෙක මතක තියා ගන්නවානේ හදනකම්. ඊට පස්සේ මොලේට දීලා ඒ ගණන් දෙක හදන්න කියනවා. සමහරු මොලේට දීලා මොලෙන්ම හදන්න බැයි නම් කොලයක ලියලා හරි හදනවා. එම කොලයක ලිව්වොත් ඔන්න ඒක මේ කෑස් මතකේ නෙමෙයි. එතකොට අපේ මොලේ තියෙන මතකේ නෙවෙයිනේ. එතකොට කෑස් මතකේ తాවකාලිකයි. මම කියපු ඉලක්කම් දෙක එකතු කරාම උත්තරේ ආවා. අන්න 54යි 36යි. අපි හිතෙන්ම හදනවා නම් very good. ඒ වගේ උත්තරේ හදන්න අපි තියාගන්න චූටි මතකයේ තමයි මේ කෑස් කියලා කියන්නේ. කෑස්ට් මෙමරි. කෑස්ට් කියන්නේ වාරක මතක. ඊට වඩා වැඩි වෙලාවක් මතක තියාගන්න වැඩි ධාරිතාවයෙන් මතක තියාගන්න ඒවා තමයි මේ මෙමරි කියලා කියන්නේ. පුතේ දැන් ඔයාලට මම මේ පාඩම පැහැදිලි කරන මොහොතේදී මම මෙච්චර කල් කියපු මේ වෙලාවේ කියපු කරුණු ටික මතකයේ තමයි තියෙන්නේ. ඒවා ආචාර්යණය වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම පුතේ මේ ෆයිල් එක මෙතන මේ තරුවක් වැටලා තියෙන්නේ මුලම. ඒ කියන්නේ මේ තරුව වැටලා තියෙනවා කියන්නේ මේ untitled කියන තැනට කලින් අපි මේක සේව් කරනකම් එහෙම නැත්නම් සුරකින්නකල් මේක මතකයේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ. මේ තියෙන මෙමරි කොටස පරිගණක මතකයේ මේක නම් ඉතින් චූටි ගොනුවක් හින්දා අපිට ලොකු වෙනසක් දකින්න හම්බ වෙන්නේ. අපි විශාල එකක් විවෘත කරලා ක්ලෝස් කරන්න ඕනේ එහෙම වෙනසක් දකින්න නම්. මේ හැමතිස්සෙම මෙහෙම එකක් ක්‍රියාත්මක වෙද්දී ඒක පරිගණක මතකයේ තැම්පත් කරලා තියෙන්නේ දත්ත කියලා. ඔන්න ඒක මතක තියාගන්නකෝ. මේ තරුව නැතුව යනවා සේව් කරාට පස්සේ ඒ කියන්නේ ආචාර්යණයකට යනවා. දැන් ඔයාලටත් ඒ වගේ මම මේ පාඩම උගන්වනකම් කරුණු
ඔයාලගේ මතකයේ තියෙන්නේ. ඊට පස්සේ සමහර ඒවා මනසට යන්න පුළුවන්, සමහර ඒවා අහෝසි වෙලා යන්නත් පුළුවන්. ඒක නිසා මම පැහැදිලි කරාටම මැද්දේ පැහැදිලි කරන කරුණු වලින් තේරුම් ගන්න නැවත වතාවක් ඔයාලා පෙළ පොතයි එහෙම අධ්‍යයනය කරන්න ඕනේ. right? අපි නෝට් ලියලා කාලය ගන්න නැහැනේ. ඊළඟට මෙමරි මැනේජ් කරන්නේ ඇයි? ඒක තමයි මොකද්ද OS එක මෙමරි මැනේජ් කරනවා කියලා මේ හැමතිස්සෙම available එක අඩු වැඩි වෙන්නේ. මෙතන අඩු වෙනවා වැඩි වෙනවා එහෙම වෙනස් වෙන්නේ ඇයි? අපි ඒක බලමු. මේකේ මොකද්ද මේ මතකයේ කළමනාකරණය කරනවා කියන්නේ කියලා මගේ මේ white board එක නැතුව ගියා. අපි හැමතිස්සෙම වැඩසටහන මොකක් හරි ක්‍රියාත්මක කරලා ඉවර වුණාට පස්සේ වැඩසටහන ආයෙ තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැති වුනහම ඒක මතකයෙන් අයින් කරනවා වෙන වැඩසටහනක් ගේන්න පුළුවන් විදියට. හරි. හැමතිස්සෙම මේ මතකය හිස් කරගන්න ඕනේ නැත්නම් පරිගණකයට අලුත් වැඩවලට තියෙන අවකාශයේ ඉඩ නැතුව යනවා. ඒක මතකයේ මේ ඒකකයේ තුල නේද? එතකොට අනවශ්‍ය ඒවා අයින් කර ගැනීම සහ අවශ්‍ය ඒවා ගේන එක. මේකට තියෙනවා තව භාවිතයන් ගොඩක්. උදේ අපි මේ කතා කළේ ටිකයි. තව තියෙනවා මේකේ MMU කියලා කොටසක්. මේ MMU එක එහෙම නැත්නම් memory management unit එක. memory management unit කියලා පොඩි device එකක් තියෙනවා පරිගණකයේ ඇතුලේ. ඒ device එකත් එකතු වෙලා තමයි මේ මතකය කළමනාකරණය කරන්නේ. මොකද සමහර වෙලාවට මතකය භාවිතා කරන්න දිගට ඕනේ වුණ නැතුවම මේ දත්ත ගෙනියනවා hard disk එකට. ඊට අමතරව පුතේ අපි මේ විවෘත කරන සමහර වැඩසටහන් පරිගණකයේ තියෙන RAM එකට වඩා ලොකුයි. එහෙම වුණාම මේ වගේ වැඩසටහන් විවෘත කරලා තියාගන්න අතත්්‍ය මතකයක් එහෙම නැත්නම් virtual memory කියලා තව භාවිතා කරන ක්‍රම ගොඩාක් තියෙනවා. එතකොට මේක වෙන සංකීර්ණ වැඩක්. මේවා සම්බන්ධයෙන් උසස් පෙළ කරන ළමයින්ට ගණන් හදන්නත් තියෙනවා. ඔයාලා අහලා ඇති ඔය 64 bit 32 bit කියලා එහෙම කතාවක් පරිගණකවල තියෙනවා. දැන් මගේ එකේ 64 bit තියෙන්නේ. ඉස්සර තමයි 32 bit තිබ්බේ. මෙහෙම කියන්නේ මේ පරිගණක මතකයට ගේන දත්ත බිටු ගාන කියන බයිටයක් පෙන්වන්න නිරූපණය කරන බිටු ගාන කියලා කතන්දර ගොඩක් තව ගොඩක් ගැඹුරට මේක ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඉච්චර ඒවා අපි දැන් මේ වෙලාවේ කරන්න යන්නේ නැහැ. කොහොම හරි ප්‍රධාන මේ සකස් කරන්න දත්ත ප්‍රධාන මතකයට ගෙන ඒම සහ ඒවා ප්‍රධාන මතකයේ භාවිතා කිරීම ඉවරුණාට පස්සේ නැවත මතකයේ හිස් කිරීම කියන කාරණා තමයි මතක කළමනාකරණයේදී කරන්න කියන එක ඔළුවේ තියාගන්නකෝ අපිට එකේ. මේකද එච්චරයි කියලා තියෙන්නේ. මේකේ තියෙන ගැටුම් මේ මතකයේ සඳහා ඇති වේ ගැටුම් වළකා ළමින් මතකයේ හිස් කරලා දෙන එක සහ අදාළ දත්ත නැවත භාවිතා කරන්න ඕන වෙද්දි මතකයට ගේන එක වගේ ඒවා. දැන් මේකේ තව කියනවා ස්පූලින් කරනවා කියලා. ඒ කියන්නේ අපි දැන් යමක් සකස් කළාට මුද්‍රණය වෙනකම් වගේ වෙලාවක් දත්ත තියෙන්න එපේ. ආන් ඒ වගේ ඒවා. හොඳයි. ඒ ඇති මතක කළමනාකරණය ගැන ඔයාලා මතක කළමනාකරණය කියන මාතෘකාවල් ලිව්වනම් විතරක් ඔයාලට පුළුවන් මෙහෙම සටහනක් දාගන්න මතක කළමනාකරණය කියන එක. ප්‍රධාන මාතෘකාවක් අර ප්‍රධාන හයෙන් එකක්. ඒකෙදි කරන්නේ යම් සකස් කිරීමකට භාවිතා වන දත්ත ප්‍රධාන මතකයේ තුල
යම් සකස් කිරීමකට භාවිතා වන දත්ත ප්‍රධාන මතකයේ තුල తాවකාලිකව රඳවා තැබීම හා භාවිතයෙන් පසු ඉවත් කිරීම වැනි මතක දත්ත කළමනාකරණය. භාවිතයෙන් පසු ඉවත් කිරීම භාවිතයෙන් පසු ඉවත් කිරීම එහෙම නැත්නම් පිරිසුදු කිරීම කියන්නත් පුළුවන්. භාවිතයෙන් පසු ඉවත් කිරීම වැනි මතක දත්ත කළමනාකරණය. සර් වාක්‍යය පොඩ්ඩක් කියන්න. මතක කළමනාකරණය කියලා කියන්නේ යම් සකස් කිරීමකට අවශ්‍ය දත්ත ප්‍රධාන මතකයේ තුල ප්‍රධාන මතකයේ තුල රඳවා තැබීම ඕනනම් ඒවා සංස්කරණය වෙන්නත් පුළුවන් රඳවා තැබීම හා භාවිතයෙන් පසු ඉවත් කිරීම. තැබීම හා භාවිතයෙන් පසු ඉවත් කිරීම. ඒ වගේව තමයි මතක කළමනාකරණයේදී මූලිකව කරන්නේ. ඊට පස්සේ අපි යන් උපාංග කළමනාකරණයට මාතෘකාව ලියා ගන්න පුළුවන් වලට උපාංග කළමනාකරණය කියලා එකත් ඉක්මනින් පැහැදිලි කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා පුතේ කම්පියුටර් එකක් එක්කලා මේ එක එක જાතියේ උපාංග ගොඩාක් අපි භාවිතා කරනවා. කම්පියුටර් එක ඇතුලේ තියෙනවා මෙහෙම උපාංග. ඊට අමතරව අපි මේ තව උපාංග බාහිරනුත් සම්බන්ධ කරනවා. දැන් මෙතන කැමරාවක් තියෙනවා, මයික් එකක් තියෙනවා. නේද? තව එහෙම උපාංග අපිට ඕන මේකට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම විවිධ උපාංග සම්බන්ධ කරාම ඒවා හරියට ඔන් ඕෆ් කරන එක. මට ඕනනම් කැමරාව එකපාරට මෙතනින් ඕෆ් කර හැකියි. අතින් අහලා නෙමෙයි දැන්. අතිනුත් එව්වා කියන්නේ. එහෙම නැතුව එහෙම අයින් කරන්න පුළුවන් කැමරාව නේද? දැන් කැමරාවක් නැහැ. මයික් එක ඕනනම් අයින් කර හැකියි. අපි දැන් මේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකෙන්ම ගිහිල්ලා දරවල් දැක්ක මයික් එක ඩිසේබල් කරානේ. එහෙම ඕනනම් අයින් කළ හැකියි. ඒ වගේ අපි හයි කරලා තියෙන අපිට මේක ඇතුලේ පේන්න තියෙන හරි පේන්නේ නැති හරි කොහොම හරි මේකේ තියෙන උපාංග අපිට OS එකේම මෙහෙව ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපිට මේ අපේ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලම අපේ තියෙන උපාංග ක්‍රියාත්මක කිරීම, අක්‍රිය කිරීම, ඒ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණාවලට භාවිතා කරන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මේ උපාංග කළමනාකරණය කියලා. ඔයාලට කම්පියුටර් කොහොමද මැනේජ් කරන්නේ ඩිවයිස් කියලා බලා ගන්න ඕන නම් හොඳ මේ තැනට යන්න මෙන්න මෙතනින් බැලුවේ හැකි. ඒ තමයි මේ this PC එකේ right click කරලා ඉස්සෙල්ලා අපි properties ගිහිල්ලා බලුවා විස්තර මේකේ ආයි manage වලට එන්න අර hard disk එකේ එහෙම බලන්න කි. right click කරලා manage වලට ආවහම Windows computer වලදී තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ඒවල වෙනමම තියෙනවා device කියලා දැන් Linux Ubuntu වගේ පාවිච්චි කරනවා නම් ඉතින් එහෙමයි නෑනේ අපි ගාව නේද? ලංකාවේ Linux පාවිච්චි කරන්නේ නෑනේ ළමයි.
දොට මේක තියෙනවා මේ තැනක් එක තිනවා කෙලිම නම දාලා එහෙමම ඩිවයිස් මැනේජර් කියලම උපාංග කළමනා කරු මෙහිුම් පද්ධතිය ඉන්නවා එහෙම කෙනෙක් ඕ ඒකට කිවි විදිය පොඩ්ඩක් පෙන්වන්න. ගිය විදියද ඔව් ගියේ මෙහෙමයි this PC එක right click කරලා ඒක manage වලට ගියා this PC එක right click කරලා manage ගියා ඒකේ කෙලින්ම මෙතන එනවා device manager කියලා තැනක් එතනින් අපේ තියෙන ඩිවයිස් ටික පෙන්වනවා. දැන් ඔයාලගේ මොකක් හරි ඩිවයිස් එකක් තියෙනවා නම් ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් ඒකේ දෝෂයක් තියෙනම් මේකටත් අඳුර ගන්න පුළුවන් විදිහට පරිගණකයට අඳුරන දෝෂයක් තිබ්බොත් ඒක මෙන්න මෙතන පෙන්නනවා හරසාදී ලකුණක් දාලා. දැන් මගේ එකේ කිසිම දෝෂයක් පෙන්වන්නේ නැහැ. නැත්තම් මේ ඩිවයිස් වල තියෙන ගැටලු පෙන්නනවා. පුතේ ඩිවයිස් මැනේජර් කියන එක බලන්න කොච්චර බලවත්ද කියලා ඔන්න. දැන් ඔයාලට පෙන්වනවානේ මගේ කම්පියුටර් එකේ CD drive එකක් තියෙනවා කියලා මෙතන. මම මේක ඩබල් ක්ලික් කරොත් මගේ CD drive එක ඕපන් වෙනවා. ටකස් කාලේ එළියට එනවා. හරි. ඒ කියන්නේ අපේ ඩිවයිස් එකක් අඳුනගෙන තියෙනවා. දැන් මේ ඩිවයිස් එක නමුත් මට මේ මැනේජ් කරලා අයින් කර හැකි ඕනනම් අපි මේ CD drive එකට මෙතන තියෙනවා ඩිවයිස් මැනේජර් වල මේ DVD එහෙම නැත්නම් CD-ROM drive කියලා. ඒකෙන් මෙතන තියෙන CD disk එක අපිට తాවකාලිකව ඕනනම් disable කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගිහිල්ලා බැලුවොත් එහෙම drive එක දැන් මේක disable වෙලා තියෙන. දැන් හරිනම් මේක නැතුව යන්න ඕනේ මෙතන. මම refresh කරන්නම්. refresh කරාට පස්සේ දැන් මගේ මැෂින් එකේ CD-ROM එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. කාටවත් කොහොමවත් මේක CD-ROM එකක් තියෙයි කියලා මෙහි පෙන්වන්නේ නැහැ. කොයිවත් පෙන්වන්නේ නැහැ. මොකද drive එක දැන් මෙතනින් disable වෙලායි තියෙන්නේ. ඒක ගැන ආයි හොයා බලන්නේ නැහැ Windows ඇතුළේදී. ඉතින් මේ විදිහට ඕනනම් keyboard mouse උනත් disable කර හැකි. කරගන්න එපා. ඒතකොට අයි mouse වැඩ කරන්නේ නැතුව යනවා ඒ වෙලාවට. ආයි restart කරාම නම් සමහරට හරියනවා. එහෙම නොවුනොත් එහෙම සෑහෙන වදයක් ඉඳින්න වෙයි. ඔයාලට ආයි keyboard mouse නැතුව වැඩ කරන්න බෑනේ. නේද? මෙතනින් තමයි කැමරා එහෙම නේද? enable disable වෙන්නේ. බැටරි එක ගැන බැලුව හැකි බැටරිස් මොනවද? ඔය තියෙන තත්ත්ව ඔක්කොම හැමදේම මෙතන විස්තර සහිතව අපිට බලා ගන්න පුළුවන්. මේ මොනිටර් එකේ ඩීටේල්ස් බලන්න පුළුවන් මොනවද එකේ උනේ කියලා බලන්න පුළුවන්. මොනවා හරි ඩ්‍රයිවර්ස් දෝෂ තියෙනවා නම් ඒ කියන්නේ මේ උපාංගය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ගැටලු තියෙනවා නම් ඒවත් මේ හරහා ගිහිල්ලා හොයලා විසඳන්න පුළුවන්. අපි අපේ පරිගණකයට අලුතින් මොකක් හරි ආඳපු ගමන් අලුතෙන් මේ සෙට් කරපු ගමන් මෙතෙන්ට ඒක පෙන්නනවා. මෙන්න මෙහෙම එකක් මේකට සෙට් වුණා කියලා අපි උත්සාහ කරලා බලමුද? ඩිවයිස් එකක් සෙට් කරලා මගේ මොබයිල් එක ගහන්න හදන්නේ. right on දැන් මෙතන USB කේබල් එක මම ඒක ගහන්න හදන්නේ. දැන් මේකට අපි බලමු මෙතන ඩිවයිස් එක පෙන්නයිද කියලා. බලන් ඉන්න හොඳට මේ ලිස්ට් එක දිහා. ඔන්න ගැහුවා. ඔන්න ලිස්ට් එක අප්ඩේට් වුණානේ. මේක අප්ඩේට් වෙලා යටටම එකක් ආවා. මෙන්න මේකට තමයි ඉස්සෙල්ලාම හරසාදී ලකුණක් ආවේ. පස්සේ එයා මෙතන අඳුරගත්ත මේ Samsung mobile USB composite drive. එයා කියනවා මේ Samsung mobile එකක් මේකට සෙට් වෙලා තියෙනවා USB හරහා කියලා. එයා ඒක අඳුනගත්තා. ඒක තමයි රෙහා පැත්තෙනුත් පෙන්වන්නේ පස්සේනේ. ඒතකොට මම මේක මෙතනින් ගැලෙව්වොත් මේක මේ ලිස්ට් එකෙන් අයින් වෙනවා උපාංගය. ඒතකොට මොනවා හරි අපි අලුතෙන් හයි කරාම පුතේ Arduino board එහෙම හයි කරාම සමහරවිට drivers ගත්තේ නැත්නම් ඔයාට මෙතනින් ගිහිල්ලා device එකක් update කරන්න පුළුවන්. මෙතන search දුන්නොත් එහෙනම් මෙයා අලුතෙන් මොනවා හරි device තියෙද කියලා search කරලා බලනවා. ඊළඟ පස්සේ ඒකේ drivers මොනවා හරි තියෙනවා නම් ඒවා update කරලා ඔහොම විසඳ ගන්න පුළුවන් වෙයි ඔයාලට. device manager එහෙම නැත්නම් උපාංග කළමනාකරණය දැක්කා. අපි උපාංග කළමනාකරණයට චුට්ටක් ලියා ගමු. ඒ ඇති දැන් ඔය දැනගත්ත ටික ඇති.
උපාංග කළමනාකරණය. පරිගණකයට සම්බන්ධ අවශ්‍ය අය ලියා ගන්න. අනිත් අය නෝට් එක අරක ඇති කියලා හිතනවා නම් ගැටලුවක් නැහැ. පරිගණකයට සම්බන්ධ සියලුම ආදාන ප්‍රතිදාන හා ගබඩා උපාංග ගබඩා සැකසුම් ඔක්කොම ආදාන ප්‍රතිදාන ගබඩා සැකසුම් පරිගණකයට සම්බන්ධ සියලුම උපාංග කිව්වත් හරි. මේ බලන්න මෙතන ප්‍රොසෙස් එක පවා පෙන්නනවා මේ සැකසුම් ඩිවයිස් එක. සර් ආදාන ප්‍රතිදාන ගබඩා සැකසුම් උපාංග කියලා ඔක්කොම කියන්න පුළුවන්. ආදාන ප්‍රතිදාන ගබඩා සැකසුම් ආදී උපාංග ක්‍රියාත්මක කිරීම අක්‍රිය කිරීම වැනි ගබඩා සැකසුම් උපාංග ක්‍රියාත්මක කිරීම අක්‍රිය කිරීම එක නවත්තන්න ඕන නම් ඒවා වැනි පාලන මෙහෙයුම් හා සැකසුම් අක්‍රිය කිරීම වැනි පාලන මෙහෙයුම් හා සැකසුම් සිදු කරමින් ඒ අවස්ථාවට උචිත ලෙස මෙහෙයවීම නැත්නම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම ඔය වගේ එකක් ගන්න පුළුවන්. ඒ අවස්ථාවට උචිත ලෙස මෙහෙයවීම. ඊළඟට මොනහරි වැඩක් කරද්දී දැන් printer එක on කරන්න ඕන නම් on කරන එක off කරන එක ඒ වගේ දැන් මේකේ printer එකක් සමහරට සම්බන්ධයි කියලා පෙන්නනවා ඇති. නමුත් ඒක මේ වෙලාවේ ක්‍රියාත්මක නැහැ කියලා පෙන්නනවා ඇති. මේක නම් එහෙම පෙන්නන්නේ නැහැ නේද? මොඩම් එකක් විදිහට මේ මොබයිල් එක පෙන්නනවා. කලින් මොබයිල් එක නැති වෙලා මොඩම් එකක් තියෙන්නේ නැතුව ඇති. මහන්සි වගේ අපි ඉක්මනින් ඉවර කරගමු. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ උපාංග කළමනාකරණයෙන් පස්සේ තව දෙකයි තියෙන්නේ චුට්ටයි. මේ දෙක පොඩ්ඩයි තියෙන්නේ. ඊළඟ එක ගමු මේ ජාල කළමනාකරණය. ජාල කළමනාකරණය කියන එක දීලා තියෙනවා නේද? ජාල කළමනාකරණය කරමු කියලා කියනවා. ජාල කළමනාකරණය කියන පුතේ අපි කම්පියුටර් එක සාමාන්‍යයෙන් හැමතිස්සෙම වගේ දැන් මේ දවස්වල නම් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලානේ පාවිච්චි කරන්නේ. මේ
මේ වෙද්දි මගේ පරිගණකයේ පිට කරන සහ ලබා ගන්න දත්ත ප්‍රමාණය. දැන් මේ කම්පියුටර් එක Mbps තප්පරයට මෙගාබිට් 40ක් විතර වගේ ආසන්න වශයෙන් දත්ත පිට කරනවා. එතකොට ලබා ගන්නවා 1.4ක් 1.3ක් විතර වගේ ප්‍රමාණයක්. නේද? ජාලයට ඒ කියන්නේ අපි පිටින් ගේන දත්ත දැන් මගේ මේ මම දැන් මෙතන මේ පරිගණක කීපයකින් වැඩ කරන්නේ. ඔයාලට ඒක හොයන්න බෑනේ. ඒ වැඩ කරද්දී සමහර දන්නේ නැති මම කලින් වතාවන් වල පෙන්නපු ඉඳ දැන් මේ පරිගණක එකිනෙක සම්බන්ධ කරලා තියෙන්නේ ජාල හරහා. හරි? මම මේ පරිගණක දෙකෙන්ම වැඩ කරන්නේ මේ මවුස් එකෙන්. එක මවුස් එකකින් තමයි වැඩ කරන්නේ. තුනක් තියෙනවා තුනෙන්ම වැඩ කරනවා මේ මවුස් එකයි කීබෝඩ් එකේ වැඩ කර හැකියි. එතකොට අපි ඒ ඔක්කොම එකට සම්බන්ධ කරන් තියෙන්නේ ජාලයක් කරහා. ජාලයක් කරා පරිගණක එකිනෙක සම්බන්ධ කරලා ඒව අතර දත්තු හුවමාරු කරගද්දී ඒ කියන කළමනාකරණ කාර්ය සිද්ධ කරලා දෙන එක මෙහෙයුම් පද්ධතියක් විසින්ම තමයි සිද්ධ කරන්නේ. අපි පුතේ මෙතනදී පරිගණකයේ අඳුන ගන්න දෙනවා ලිපිනයක්. ඒකට කියනවා මේ IP address කියලා. මේ පහළ පෙන්නන්නේ. ඒක ටිකක් ලොකු කරන්න අමාරුයි. මේකේ අංකයක් තියෙනවා වෙනම මේ IP ලිපිනය කියලා. මෙහිම අංක වලින් තමයි අඳුනගන්නේ පරිගණක මොනවද කියලා. එතකොට මගේ මේ පරිගණකයේ අනිත් පරිගණකයේ එහෙම. මේට අමතරව අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණාම තවත් අංකයක් හම්බ වෙනවා. ඔයාලටත් ඔයාලා බැලුවේ හැකි ඕනනම් ඉන්ටර්නෙට් එකේ ෆෝන් එකකින් ගියාම බලන්න වෙලාවක. what is my IP කියලා ගැව්වහම මේ වගේ අංකයක් පෙන්නනවා. එතකොට මේ අංක සහ මේ පෙන්නවා වගේ අංක භාවිතා කරලා පරිගණක දෙකක් හෝ කීපයක් අතර දත්ත හුවමාරු කරගෙන වැඩ කරන්න පුළුවන් විදිහේ වටපිටාවක් හදලා දෙන එක තමයි අපි කියන්නේ ජාල කළමනාකරණය කියලා. හරි. ලියාගමුකෝ මෙහෙම පොඩ්ඩක් ජාල කළමනාකරණයට. ඒකේ ගොඩක් විස්තර ඕනේ නැහැ වෙන පාඩමක් තිබ්බා මුලින්ම ජාල ගැන පරිගණක ජාල ගැන එකක් තිබ්බනේ කලින්. ඒකයි ඊට පස්සේ අනික මේක වැඩි අහන්නේ ඉතින් ඉතින් එහාට ලොකුවට දෙයක්. දෙයන්න පරිගණක ජාලගත කිරීමේදී පරිගණක ජාලගත කිරීමේදී IP ලිපින මගින් IP ලිපින මගින් අංක කර හඳුනා ගැනීමටත් ජාලගත කිරීමේදී IP ලිපින මගින් අංක කර හඳුනා ගැනීමටත් අංක කර හඳුනා ගැනීමටත් ගමන් කරන දත්ත පිළිවෙල කර සූදානම් කිරීමටත් අදාළ කාර්යයන් මෙහෙයවයි. ගමන් කරන දත්ත පිළිවෙල කර සූදානම් කිරීම. එතකොට ඒවා ලබා ගන්න එකත් එහෙමම තමයි. සූදානම් කිරීමටත් අදාළ කටයුතු මෙහෙයවයි. දැන් මෙහෙම අපි දැක්කද පුතේ මේ දත්ත මහ විශාල වැඩක් සිද්ධ වෙනවා මෙතන. හරි. ඔයාලා හිතන්න පුතේ මෙගාබිට් තප්පරයකට මෙච්චර ප්‍රමාණයක් යවන්න මේ හැම එකම වෙනම පාර්සල් කරන්න ඕන. පාර්සල් කරලා පැකට් ගහලා ඒ පැකට් වල කොතෙන්ටද යන්නේ කියලා ලේබල් කරලා එක එක යවන්න ඕන. මේ වැඩේ හොගාලා එක දිගට අඛණ්ඩව සිද්ධ වෙන්න ඕන. එහෙම කළා තමයි මේ දත්ත ඔයාලා ගාවට එන්නේ.
හරි දොර ඔයාලගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ගාන හොයාගන්න තමයි Zoom එක තියෙන්නේ. එතකොට Zoom එකෙන් කරන්න ඔයාලගේ IP එක හොයාගන්න එක. ඒකේ IP ටික එකතු කරලා අදාළ IP වෙත යවන එක තමයි Zoom එකෙන් කරන්නේ. නැතු Zoom එකෙන් වෙන මුකුත් කරන්නේ නැහැ. එතකොට මම දත්ත පැකට් කරලා දැම්මහම ඒ දත්ත පැකට් Zoom එකට ගියාම Zoom එකෙන් ආයි පාරක් ඒව කොපි කරලා ඒ හැමෝගෙම ලිපින වලට යවනවා. වෙන යත් ලොකු වැඩක් කරනවා. එහෙන් බලද්දී මම එකයි යවන්නේ. එක පැකට් එක ගානේ යවනවා. ඊට පස්සේ Zoom එකෙන් මොකද කරන්නේ? මම Zoom එකෙන් මගේ ලිපිනේ දීලා තියෙනවානේ. මේ පැකට් ටිකේ Zoom එකේ තියෙන කම්පියුටරයක් ආයි පාරක් අරගෙන ඒවා මේක ඉන්න කට්ටියට කොපි කර කර බෙදලා හැමෝටම එක පැකට් එක ගානේ අලුත් ලේබල් ගහලා යවනවා. හරි? ඒක එතකොට දැන් මේ හැම එකෙම දැන් ඊට පස්සේ ආගේ කම්පියුටර් එකට ආවම මේ කම්පියුටර් එක ලේබල් බලලා දිගහැරලා තේරුම් ගන්නවා ඒක මට ආපු දත්තයක් ඒක Zoom එකට යන්න ඕනේ කියලා එහෙම එක එකට වෙන වෙනම යවනවා දැන් නැත්නම් WhatsApp වලට එනේවා Zoom එකේ පේන්නේ බෑ එහෙම වෙන්නේ නැහනේ ඊට පස්සේ කම්පියුටර් එකේ නැවතත් ඇතුළට ආවහම ඒ එන දත්ත ඊට පස්සේ බලනවා ඒක WhatsApp එකටද Zoom එකටද වෙන කොහෙට වෙබ් බ්‍රවුසර් එකටද මොකේටද Facebookද අරකද මේකද කියලා වෙන වෙනම හොයාගෙන ඒ අදාළ ඒවට යවන එකත් ආයි පාරක් ලොකු වැඩක් එක පාරෙන ඔක්කෝමට කියන්නේ ඉතින් මේවා තමයි පරිගණකයට තියෙන වැඩ අපි කම්පියුටරයන් නිකන් ඔන් කරන් හිටියට කම්පියුටර් එකට මැරීගෙන වැඩ කරන්න තියෙනවා එක එක ඒවා අපි අරක බොට් ඔබනවා මේක ඔබනවා තමයි ටුක් ගාලා ඒක ඉතින් වෙන හිතන්න දේවල් නැහැනේ වෙන ප්‍රශ්න නැහැනේ මහන්සි නැහැනේ ඒක නිසා ඉතින් ඒක මැෂින් එකක් හින්දා ඒ වැඩ ටික කරගෙන යනවා හැමතිස්සෙම මේ ඒව කරන්නේ මොනවද කියන තමයි අපි කතා කරන්නේ මේ පැකට් කරලා යවනවා එතකොට ඒව ගන්නවා රයිට් අන්තිම එක ආරක්ෂණ කළමනාකරණය නේද security management ආරක්ෂාව කළමනාකරණය කරන්න කරන දේවල් දැන් ඔයාලගේ කම්පියුටර් එකත් ආරක්ෂිතද මොබයිල් එකත් ආරක්ෂිතද සමහර විට බොහෝ විට එහෙම නේද අපි කොහොමද ආරක්ෂා කරගන්නේ සාමාන්‍ය ආරක්ෂණ කළමනාකරණය සිකියුරිටි හදාගන්නේ කොහොමද මගේ කම්පියුටර් එකේ පළවෙනි දේ තමයි පුතේ ඔයාලට ඔන්න දකින්න තිබ්බා මගේ කියන්නේ නමුත් අපි සාමාන්‍ය කම්පියුටර් වල ෆෝන් වල දකිනවා මේ ලොක් එකක් තියෙනවානේ මේ පාස්වර්ඩ් එකක් හරි එහෙම තියෙන මට දැන් ඒකට යන්න විදියක් නැහැ එහෙම ගියොත් එහෙම ඔයාලට පේන්නේ කොහොමද ඒක එතකොට මේක අපි කරන්න මොකද්ද කරන්නේ ආරක්ෂණ කළමනාකරණය කරන්න මෙහෙයුම් පද්ධතිය විවිධ විදිහේ ක්‍රම පාවිච්චි කරනවා එකක් තමයි එතනින් තිබුණු මේ අපි ඒකට කියන්නේ මේ දැන් මම මේක ලොක් කරා වලට ලොක් වෙලා පේනේ විදිහ ගන්න පේනවනේ එතකොට එකක් අපි මුරපද පාවිච්චි කරලා මෙහෙම ලොක් එකක් දානවා ඒ ලොක් එක පාවිච්චි කරලා ආවලට ලොක් එක පේන්නේ වුණාට මෙතනින් එහාට පාස්වර්ඩ් එකක් අහනවා මගේ මම ඒ පාස්වර්ඩ් එක දාලා එන්ටර් කළාට පස්සේ තමයි නැවත විවෘත වෙන්නේ හරි එහෙනම් මුරපද භාවිතා කරන්න පුළුවන් අපිට ආරක්ෂාවට එතකොට වෙන කාටවත් මේක පාවිච්චි කරන්න බැරි වෙන විදිහට දත්තවල ආරක්ෂාවක් තියෙනවා පරිගණකයෙන් නම් කාටද ගිහිල්ලා පාවිච්චි කර හැකියි නමුත් ඔන් කරාට ඒ ෆයිල් ඕපන් වෙන්නේ නැහැ මොකද ඒ බුදු මුරපදේ දැම්මේ නැත්නම් ඔන්ලයින් නෑ ඔයාලගේ මොබයිල් එකේ තර පැටර්න් ලොක් එහෙම තියෙන්නේ ඒ වගේ ඊට අමතරව අලුත් ඒවල පුතේ ෆින්ගර් ප්‍රින්ට් එහෙම නැත්නම් කියන ඉංග්‍රීසි සලකුණු මගින් අකුල් දාන්න පුළුවන් එහෙම ක්‍රම තියෙනවා
හැබැයි එහෙම වුණාට ඔය කම්පියුටර් එක තව වෙලාව තව කටරි පාවිච්චි කරන්න වෙනවා නම් එතන අයියා මල්ලි දෙන්නම එකක් පාවිච්චි කරන්න. එහෙමනම් අපි මොකද කරන්නේ? අපි මේ user account එහෙම නැත්නම් කියනවා පරිශීලක ගිණුමක් කියලා නේද? ගිණුම් කිහිපයක් හදාගෙන අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක එක ගිණුමක් තියෙන්නේ හදලා. ඒතර මේකේ පරිශීලක එක ගිණුමයි ඇඩ්මිනිස්ට්‍රේටර් ගිණුමක් හදලා තියෙනවා. දැන් මේකේ අපිට ඕන නම් තව accounts other users මේ family and other users වලින් අපිට තව users ලා මේකට එකතු කරන්න පුළුවන්. දැන් ওই පාසලක වගේ හරි ආයතනයක වගේ පරිගණකයක් වෙද්දී ඒකේ 3 දෙනෙක් විතර වගේ මැෂින් එක යූස් කරනවා නම් දවස් 3කදී හරි විවිධ අවස්ථාවලදී අපි කරන්නේ ඒකේ users ලාට වෙන වෙනම account හදනවා. එතකොට ඒකේ කවුද මොකද කරේ කියලා හොයාගන්නත් පුළුවන්. පස්සේ විස්තර ඔක්කොම මේකේ තැම්පත් වෙලා තියෙනවා හැම දෙයක්ම. ඒක නිසා එහෙම හොයන්නත් පුළුවන්. වැරද්දක් මොකක් හරි වෙලා තිබ්බොත්. අනික තව කෙනෙක්ගේ ෆයිල් එකක් වෙන කෙනෙක් අතින් මැකෙන්න තියෙන නොහිතාමතා කියන්නේ හිතන්න නැතුව වෙන්න පුළුවන් යම්කිසි ගැටලුවක් වළක්ව ගන්න හැකියාව තියෙනවා මෙතන ගිණුම් පරිශීලක ගිණුම් හදන එකේ. ඉතින් ඔයාලා කම්පියුටරේ දෙන්නේ පාවිච්චි කරනවා නම් ගෙදර තියෙනක ඔයාලට ඕන try කරලා බැලුව හැකි මෙතන account එකක් වෙන user account එකක් හදලා. එතකොට එයාට ඕනේදී අලුත් කම්පියුටරයක් වගේ ඕනේ. එයාට desktop එකේ එයාට කැමති එකක් දාගත්ත හැකි. මාගේ තියෙන ඩෙස්ක්ටොප් එක වෙන්න ඕනේ. ඒවා වෙන වෙනම දාගත්ත එක ඕනෙද්දි තව එකක් වගේ ඕන වෙනවා. මුර පදේ ගැහුවාම තෝරලා දෙන්න විතරයි තියෙන්නේ. එතකොට පරිශීලක ගිණුම් නිර්මාණය කිරීම මුර පදයේදීම වගේ දේවල් භාවිතා කරලා අපිට මම මෙතෙන්ට එකතු කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පසුවට අහන්න පුළුවන් මේ නැත්නම් YouTube වල හොයන්න ඔයාලා කොහොමද user account එකක් හදන්නේ කියලා. එතකොට ඔයාලට හොයාගත්ත හැකි මේ වැඩේ කරන හැටි. හරි කොහොමද මේ පරිශීලක දත්ත ආරක්ෂා කරගන්න කියලා. ඊටත් අමතරව පුතේ තව එකක් තියෙනවා. ඒ තමයි මේ මෙතන තියෙනවා අපේ ගොනු වල sharing කියන තැනක මේ privileges වෙනස් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක භාවිතා කරන්න පුළුවන් පරිශීලකයෙන් අපිට මේ සීමා කරන්න පුළුවන්. එහෙම කරලා සමහර ගොනු වෙත ප්‍රවිෂ්ඨ වීම අපි ඒකට කියනවා වරප්‍රසාද පාලනය කියලා. මේ වගේ ක්‍රම භාවිතා කරලා අපිට ආරක්ෂාව හදා ගන්න පුළුවන්. ඉතින් ආරක්ෂාව හදා ගන්න පුළුවන් ක්‍රම වෙන්නේ මොනවද? එකක් තමයි මුරපද වැනි ඒවා භාවිතා කරන එක. මුරපද භාවිතය ලියන ආරක්ෂණ කළමනාකරණයේදී යටතේ ආරක්ෂණ කළමනාකරණය මුරපද භාවිතය ඉතින් ආයි වහින්න වගේ නෝනේ අපුණු ගාන ටිකක් මේ පිට මුරපද භාවිතය පරිශීලක ගිණුම් ඊට අමතරව වරප්‍රසාද privileges අපි කියන access privileges කියලා පිවිසුම් වරප්‍රසාද පාලනය මේ වගේ ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන් මෙහෙයුම් පද්ධතියේ සහාය අරගෙන ආරක්ෂාව කළමනාකරණය කරගන්න. අපේ දත්තවල තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යමක් කරගන්න පුළුවන්. සෙනක මොන හරි ආන්න තියෙනවද? ඔන්න බලන්න දැන් එහෙනම් අපි හයම කතා කළා. මේවා උත්සාහ කරලා බලන්න ඕන ඔයාලා කම්පියුටරේත් මේවා කරලා තියෙනවද කියලා. ගිණුම් හදලා එහෙම ආරක්ෂාවට ඒවා දැන් ඔයාලට ආරක්ෂාව හැම ලොකුවට අවශ්‍ය වෙන උනට කමක් නැහැ. අත්දැක බැලීමක් විදිහට මේවා කරලා බලන්න. එතකොට අපේ මේ තියෙන යූසර්ස්ලා මෙතන පෙන්නනවා ඉන්නවා නම් එක එක්කෙනා. නමුත් මේ වෙලාවේ එක යූසර් කෙනෙක් ඉන්නේ. එතකොට ගිණුම් වල එක ඒ යූසර් කොච්චර මේ කම්පියුටරේ පාවිච්චි කරනවද අනිත් යූසර්ස්ලා කොච්චර පාවිච්චි කරනවද මොකද සමහර පරිගණක එක වෙලාවේ
යුසර්ස්ලා කීප දෙනෙක්ටම භාවිතා කරන්නත් පුළුවන්. අපි එතකොට මෙහෙයුම් පද්ධති පාඩම අවසන් කරන්නයි තියෙන්නේ. ඒකෙදි මෙහෙයුම් පද්ධති වර්ග ගැන කතා කරලා මේ භාවිතා වෙන තැන් කීපයක් කතා කරන්න තියෙනවා. මේ ටිකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මට මැසේජ් කරන්න. මම වතුර ටිකක් බොන්න ටක් ගාලා එන්නම්. ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි. ගැටලු මොකුත් කියලා නෑ නේද? එවනම් ඔයාලා පෙර පොතත් බලා ගන්න ඕනේ මේත් එක්කම. මේ මම සටහනක් කියලා ගොඩක් දුන්නේ නැහැ නේ. සටහන අවශ්‍ය නැහැ. පැහැදිලි කළා වුණ. පරිගණකයේ මේවා තියෙන තැන් පෙන්නවා. ඉතින් ඒවත් පොඩ්ඩක් හදාarලා හොයලා බලලා ඉගෙන ගන්න. අපි කම්පියුටර් එක ගොඩක් දේවල් කියන්නේ අපි දැන් IT කරනවා කියලා. කවුරුයි කම්පියුටර් එක ගැන මොන හරි අහුවොත් කියලා දෙන්න දන්නේ නැත්නම් ඒත් වැඩකුත් නැහැ නේද? අන්තිමට තියරි ටිකක් විතරයිනේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ මොනවද කියලා හොයලා බලන්න ඕක තමයි කාලේ. දැන් මේ කාලේ ටිකක් වෙලාවක් තියෙනවා නිතර ෆෝන් කම්පියුටර් තියෙනවා. ඒවල තියෙන තාක්ෂණික දේවලුත් හොයා බලන්න ඕනේ. පුතේ අපි දැන් මේ පාවිච්චි කළාට මෙහෙම මේ Windows කම්පියුටර් හරි මීට වඩා ජනප්‍රියව තියෙනවා. දැන් සාමාන්‍ය අපි සමහර වෙලාවට පාවිච්චි කරනවා මේ වෙනත් මෙහෙයුම් පද්ධතිය. උදාහරණයක් විදිහට මේ Linux වගේ මෙහෙයුම් පද්ධති. මේ OS ගොඩාක් වර්ග තියෙනවා. මෙහෙයුම් පද්ධති වර්ග ගත්තාම ගොඩක් තියෙනවා. හරි? මෙතනදී ඒවා විවිධ භාවිතයත් එක්කලා තමයි වෙනස් වෙන්නේ. දැන් මේ තියෙන එක මෙහෙයුම් පද්ධතියක් මේක හරි ලස්සනයි ඉන්ටර්ෆේස් එහෙම අමුතුයි ටිකක් Apple වලට සමානයි. Apple නෙමෙයි මේ Android එහෙම හදලා තියෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය පදනම් කරගෙන තමයි. මේකට කියන්නේ මේ Ubuntu කියලා. Ubuntu, Lubuntu, Kubuntu කියලා versions ගොඩක් තියෙනවා. මේවා Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. servers එහෙම නැත්නම් සේවාදායක පරිගණක වලට එහෙම මේ කියන Linux මෙහෙයුම් පද්ධති බහුලව භාවිතා කරනවා. ඇත්තටම මේ Windows අර ජනප්‍රිය වෙලා තියෙන හින්දා මිසක් නැත්නම් Windows වලට වඩා මමත් හුඟක් වෙලාවට Linux පාවිච්චි කරන්නේ. ඔයාලට උගන්වන්න ඕන වෙද්දි Windows එකක් ඕන හින්දා මම මේකේ Windows භාවිතා කරනවා. හරි. ඒ අරුණහම Linux කියන්න හොඳ Windows කම්පියුටර් එකට පැටර්න් ලොක් දාන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. software පාවිච්චි කරලා දැම්ම හැකි ඒත් අපිට ටච් කරන්න බෑනේ. ඒක නිසා තමයි ගැටලු වෙලා තියෙන්නේ. මේ නැත්තම් වෙනත් software තියෙනවා මේ පැටර්න් ලොක් දාන්න පුළුවන් ඒවා Windows වලට. එහෙම software පාවිච්චි කරලා දාන්න පුළුවන්. මට දැන් නමක් මතක නැහැ මම කල්පනා කරේ ඒකයි. ඒ වගේ. දැන් සමහර OS තියෙනවා පුතේ අපි භාවිතා කරද්දී ඒකේ GUI නැති ඒවාත් තියෙනවා. මම අර ප්‍රශ්නේ පොඩ්ඩක් පොඩි උත්තරයක් දුන්නේ. පැටර්න් ලොක් දාන්න පුළුවන් software තියෙනවා හොයලා බලන්න. ඉන්ටර්නෙට් තියෙනවනේ දැන්. මම දැන් මෙතන සර්ච් කරන්න ගියේ නෑ. මම දැන් වෙන වැඩකට ආයි ආපහු ආවා. මේකත් එක්තරා මේ කම්පියුටර් එකක් මම මේ ඔන් කළේ.
හරි දැන් මේ ඔන්නලා තියෙන යම්කිසි කම්පියුටර් එකක් ඒකේ මෙතන මොනවද තියෙන්නේ කියන්නේ මම හරියටම දන්නේ නැහැ මේ යට කම්පියුටර් එක ඇක්සස් දීලා තියෙන්නේ ඒකේ ටෙක්ස්ට් එකක් විතරයි තියෙන්නේ ඉතින් මේක සම්පූර්ණ කමාන්ඩ් වලින් යන්නේ එතකොට ඔය විදිහට මට වෙනත් තැනක තියෙන යම් කම්පියුටර් එකක් එහෙම නැත්නම් Linux ටර්මිනල් එකක් පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා එකක් ප්‍රැක්ටිස් වෙන්න වගේ හොඳයි තවත් දෙකකින් මේක කම්පියුටර් එකක්මයි අපිට මොන ඕනම විදිහක වැඩක් මේ ටර්මිනල් එක කරා කරගන්න පුළුවන් මම හිතන්නේ මේ sudo command වැඩ කරන්නේ නැති වෙද්දී ඒක Nautilus support කරන්නේ administrator ඒවා මොකද නාත්තලා තියෙන්නේ එහා අපිට ඒවා මොකද use කරන්න බෑ සාමාන්‍ය කම්පියුටර් එකක් විදිහට මේ use කරන්න පුළුවන් මේවට server computers කියලා මේවට කියන්නේ සේවාදායක පරිගණක විදිහට පිට කොහේ හරි තියෙන කම්පියුටර් එකක් අපිට use කරන්න පුළුවන් ඉතින් ඒකත් අර එක්තරා විදිහක ජාල කළමනාකරණයට සම්බන්ධ කරලා ගන්න පුළුවන් හරි අපි ඊළඟට මෙතෙන් එහා කොටසේ අවසන් කරන කොටසට යමු ඒ කියන්නේ මේ පරිගණක වර්ග කරන හැටි මෙහෙයුම් පද්ධති වර්ග කරන හැටි පුතේ අපි මේ සාමාන්‍ය පුද්ගල පරිගණක වල භාවිතා කරන මෙහෙයුම් පද්ධති අපි ඒවට කියනවා මේ ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා අනුමාත්‍රකාවක් දාගන්න ඕන නම් මෙහෙයුම් පද්ධති වර්ග කියලා ඉක්මනට ඉවර කරනවා මෙහෙයුම් පද්ධති වර්ග පළවෙනි එක ඒක පරිශීලක මේ කියන්නේ මේ එක මොකක්ද ආයි කියන්න පුළුවන්ද? ඇහුන්නේ කියපු කායි කියන්න මෙහෙයුම් පද්ධති වර්ග තමයි මාතෘකාව ඒකේ යටතේ අපි දාගන්නවා ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා මෙහෙයුම් පද්ධති වර්ග ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති මේවට කියනවා මේ single use operating system එකක් එහෙම නැත්නම් තනි පරිශීලක මෙහෙයුම් පද්ධතියක් කියලා. ඒ කියන්නේ මේ OS එක මෙහෙයුම් පද්ධතියේ සහාය දක්වන්නේ එක පරිශීලක කෙනෙක්ට වැඩ කරන්න විතරයි. අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන මේ මෙහෙයුම් පද්ධති වර්ග ඒ වගේ දැන් ඔය මොබයිල් ෆෝන් එකේ තියෙන මෙහෙයුම් පද්ධතිය එකපාර දෙන්නට පාවිච්චි කරන්න බෑනේ. ඇත්තටම නම් ෆෝන් එකේ එක්කෙනෙක්ට එහෙම පාවිච්චි කරන්න බෑ. නේද? තොට ඒ වගේ අවස්ථාවලද අපි කියනවා ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් එහෙම නැත්නම් සිංගල් යූසර් කියලා එකවර පරිශීලකව එක්කෙනෙක්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට අපේ මේ මොබයිල් එකේ දකින්න තියෙන්නේ ඒ වගේ මෙහෙයුම් පද්ධති තමයි. Android වගේ ඒවා තියෙන්නේ. ඒතර මේ වගේ මෙහෙයුම් පද්ධති අපිට එකපාර එක්කෙනාටයි පාවිච්චි කරන්න පුළුවන් සිංගල් යූසර්. දෙවනි වර්ගය තමයි ඒක වැඩි පැහැදිලි කරන්න දෙයක් නැහැ නේද? පරණ ෆෝන් වලින් ගොඩක් තිබ්බා. අනික තමයි බහු පරිශීලක. මේ යම් කම්පියුටර් જાතියක් තියෙනවා නම් එකපාර යූසර්ස්ලා කීප දෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා. අපි ඒවට කියනවා බහු පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා. එකපාර මේ පුතේ පරිශීලකව ගොඩකට පාවිච්චි කර හැකි. දැන් මේ જાතිය පරිගණක මෙහෙම ගොඩාක් එකලස් කරලා හදලා තියෙන සේවාදායක පරිගණක. දැන් මේකේ මේ යූසර් කෙනෙක් ඉඳන් වැඩ කරාට මෙයා මේ කම්පියුටර් ටික ඔක්කොගෙම වැඩ කරනවා නෙවෙයි. මේ ඇවිල්ලා මේ පොඩි සෙටින්ස් මොනවා හරි වගේක් හදන්නේ මෙතන. හරි? ඒවල තියෙන්නේත් මේ වගේ පොඩි මොනිටර් එකක් තියෙනවා, කීබෝඩ් එකක් තියෙනවා, සෙටින්ස් මොනවා හරි හදන්න ඕන වුණොත් ඒ ඇරෙන්න මේ කම්පියුටර් එක මෙතනින් පාවිච්චි කරන්නේ නැහැ කවුරුවත්. හරි? මේක මෙතනින් පාවිච්චි කරන්නේ නැහැ කවුරුවත්. මේක පාවිච්චි වෙන්නේ
වෙනත් අය මේක පෙන්න්නන්නේ භාවිතාවෙන් අර ධාරිතාවේ විතරයි කවුරුව මේක හැක් කරනවද මොනවද කියලා හොයාගන්න වගේ ඕන වුණොත් හින්ද තියෙන්නේ. ඒ ඇරෙන්න මේ කම්පියුටර් සියල්ලම පාවිච්චි වෙන්නේ වෙනත් තැනක ඉඳලා දුරස්තව. එතකොට මේවට දාලා තියෙන මෙහෙයුම් පද්ධතිය එහෙම දුරස්තව ඉඳගෙන විවිධ සේවා ලබා ගන්න අයට සහාය දක්වන විදිහට තමයි දාලා තියෙන්නේ. අපි ඒවට කියනවා පුතේ මේ සේවාදායක කියලා. සර්වර්ස්. සේවාදායක සේවාදායක විවිධ සේවා ලබා දෙන පරිගණකවල තමයි අපිට මේ බහුපරිශීලක මෙහෙයුම් පද්ධති දකින්න තියෙන්නේ. ඔයාලා මේ Google එහෙම පාවිච්චි කරන්නේ. ඒවල තියෙන බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය. මොකද ගොඩ දෙනෙක් අපි එකපාරේ ඒවා ගිහලා භාවිතා කරනවානේ. දැන් Zoom එකෙත් තියෙන බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ නැති යූසර්ස්ලා ගොඩක් එකපාර සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ අර පැටර්න් ලොක් කතා කරලා මතක්ුනේ අර Windows එකට එනවා පුතේ Android app එකක් එක්කලා මේ මොබයිල් එකෙන් පුළුවන් fingerprint එකයි මොබයිල් එකෙන් පුළුවන් මේ කම්පියුටරේ ලොක් එක අරින්න Wi-Fi connect වෙලා තියෙන්න ඕන මං හිතන්නේ. එහෙම එනවා සිස්ටම් එක. චුට්ටක් හොයලා බලන්නකෝ ඇත්ත YouTube වල. ඊළඟ එක තමයි පුතේ මේ බහුකාර්ය මෙහෙයුම් පද්ධති කියන එක. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. මේ පැකේ මෙහෙයුම් පද්ධතිය වලට දැන් ඇත්තටම ඒක නම් ඉතින් මෙහෙමයි. අපේ කම්පියුටර්ස් කොහොමද බහුකාර්යය තමයි දැන් මේ වෙලාවේ මේ එකක් සිද්ධ වෙනවා මෙතන. දැන් මේ මම තව වැඩක් කරනවා. වැඩ ගොඩක් එකපාර කරනවා වීඩියෝ කරනවා තව පැත්තකින්. ආන් එහෙම කාර්යයන් ගොඩාක් එකපාර කරන මෙහෙයුම් පද්ධතිය. හුඟක් ඒවා පුතේ බහුකාර්යයි. බහුකාර්ය කියලා කියන කාර්යයන් කිහිපයක් එකවර සිදු කරනවා. ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඊට වඩා අර මම දැක් පින්නේ කලින් ටාස්ක් මැනේජර් ගිහිල්ලා එහෙම වැඩ ගොඩාක් එකපාර කරනවා. කාර්යයන් ගොඩක් කරනවා. ඒකට කියනවා බහුකාර්ය මෙහෙයුම් පද්ධති කියලා. අපි මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණක ගොඩක් ඒවා එහෙම තමයි එකපාර වැඩ ගොඩක් කරන්න පුළුවන්. හැබැයි ATM වගේ ඒවා එහෙම නැහැ. ATM කම්පියුටර් එක. ATM එකේ එකපාර වැඩ ගොඩක් කරන්න බෑනේ. ඒකේ දැන් ඒකේ මුලින් ඇඩ් යනවා, සින්දු යනවා. කවුරු හරි කාඩ් එක දාපුවම ඒවා නවත්තනෝනේ. ඒවා හදලා තියෙන්නේ බහුකාර්ය නොවන විදිහට. එක් කාර්යයක් කරන්නේ සල්ලි දෙන එක විතරයි. වෙළඳ සැල් වල තියෙන ඒවා POS සිස්ටම් එහෙම ඒවා අපි කලින් පාරවල මේ ෆොටෝස් බැලුවා. ඒවා දැන් දන්නවා මම හිතන්නේ මමත කියලා බෑ. ඒ වගේ ඒවා එහෙම ඒක කාර්යය. මොකද ඒවා කරන්නේ එක කාර්යයක් විතරයි. ඒවා විවිධ වැඩ කරන්නේ. එතකොට ඒවා බහුකාර්ය විදිහට හදලා නැතුව ඇති ඒක කාර්ය වැඩ කරන්න හදලා තියෙනවා. මේ උපදත්තිය මේකේ සිස්ටම් එක එක වැඩයි කරන්නේ එකපාර. අපි පාවිච්චි කරන හුඟක් ඒවා කාර්යයන් ගොඩක් එකවර කරන්න පුළුවන්. සින්දුවක් අහන ගමන් වුණත් ඔයාලට ටයිප් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන් නේද? ඒකෙන්ද ඒකට අපි කියනවා බහුකාර්යය කියලා. ඊළඟට අන්තිම එක ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ කතා කරන්න මේ තත්ත්ව කාල. තත්ත්ව කාල රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් කියලා කියනවා. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. තත්ත්ව කාල මේ රොබෝ යන්ත්‍රවල එහෙම දාලා තියෙන මෙහෙයුම් පද්ධතිය පුතේ ඒවට කියනවා මේ රොබෝ ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ. ඒ වගේ මෙහෙයුම් පද්ධතිය තත්ත්ව කාලයි. ඒ අවස්ථාවේ හැටියට තමයි වැඩ කරන්නේ. අර ඔටෝමැටික් ඩ්‍රයිව් වෙන වාහනේම අපි මුලින්ම පටන් ගන්න දවස්වල බැලුවේ වීඩියෝස් නේද? වේමෝලගේ වාහන එහෙම.
ඒවා තත්ත්ව කාලයි වෙනස් වෙන පරිසරයට ඒ අවස්ථාවේ හැටියට වෙනස් වෙලිවි මෙහෙයුම් සිද්ධ කරන හින්දා අපි ඒවට කියනවා තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති කියලා. ATM වල තියෙන්නේ එහෙම එකක් කියලා තමයි කියන්නේ. ATM මේ real time. ඒ කියන්නේ ඒක හැමතිස්සම අවස්ථාවේ හැටියට වෙනස් වෙවි වැඩ කරන හින්දා ඒකේ තියෙන්නේ මේ real time operating system එකක් කියලා කියනවා. real time projects තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති. එතකොට මේක දැන් දවස් කීපයකට කලින් මතක ඇති මේ මිසයිල් වලට මේ ඩිෆෙන්ස් සිස්ටම් එකක් ඊශ්‍රායලයේ තියෙන තිබුණා නේද? මෙහෙන් ගහපු ගමන් අනිත් පැත්තෙන් මිසයිල් ඇවිල්ලි ඉවරලා ටක් ගාලා ඔක්කොම බ්ලාස්ට් කරනවා. ඒකට කියන්නේ අර මේ අහසේ තියනවා වගේ කියලා බැරල් එකක් වගේ නිකන් ආවරණයක් වගේ තියෙනවා කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මේ ඒ ගුවනේ සීමාවට උඩින් මොකක් හරි ආවොත් එimhe ඒක උඩදිම විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. තවත් මිසයිලයක්. එතකොට මේක තත්ත්ව කාලය අපි දන්නේ නැහැ මිසයිල් එන්නේ කොහෙන්ද කීයට දෙන්නේ කියලා. මේකේ තියෙන මෙහෙයුම් පද්ධතිය මේක ඔප්ටිමයිස් කරලා මේක හදලා තියෙන මේකේ පරිගණක වල තියෙන මෙහෙයුම් පද්ධතිය තත්ත්ව කාල විදියට තියෙනවා. මේකට කියන අයන් ඩෝම් කියලා. ඒ සීමාව තුළ ආරක්ෂාව හදලා දෙනවා. ඒවා තත්ත්ව කාලව තමයි වැඩ කරන්නේ. වෙනම පාලනය කරන කවුරුවත් නැහැනේ අවස්ථාවට ටක් ගාලා වැඩ කරනවා. ඉතින් මේ වගේ ඒවා තමයි මෙහෙයුම් පද්ධති කියලා කතා කරන්නේ. ඒතකොට මේවට Windows දාගෙන එහෙම වැඩ කරනවා නෙමෙයි. මේවට මෙහෙයුම් පද්ධති වෙනම නිර්මාණය කරලා තියෙනවා මේ කම්පියුටර්ස් වල. ඒ කම්පියුටරුත් වෙනස් ඒතියා. අපිට ඒවා දකින්න පුළුවන් ඒත් දන්නේ. ඒවා සාමාන්‍යයෙන් අපි දකින කම්පියුටර් වගේ බාහිරින් පෙනුනට ඒක ඇතුළට දාලා තියෙන OS එක මේක ඇතුළේ තියෙන මේ ඔපරේටින් සිස්ටම් එක ඊට වඩා වෙනස් විදිහට තමයි ලියලා තියෙන්නේ. Windows වගේ ඒවා නෙමෙයි දාලා තියෙන්නේ. මොකද Windows වල වේගය මදි එහෙම ඉක්මනට අර වගේ දෙයකට ප්‍රතිචාර දක්වන්න. මේ තියෙන්නේ වගේ සිස්ටම් මොනවා හරි තමයි මේ තියෙන්නේ නම් එයා මේ ගුවන් ගමන් වල පාලනය කරන පද්ධති වෙන්නේ නැති. රයිට්. ওই විදිහට පුතේ විවිධ මෙහෙයුම් පද්ධති තියෙනවා. අපි නමුත් අපි පාවිච්චි කරන්නේ පුද්ගල භාවිතය සඳහා හදපු ඒක පරිශීලක හුඟක් වෙලාවට මේ බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. Windows තමයි අපි ගොඩක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මේ Windows කියන ටිකක් මිල අධික එකක්නේ මම ඉවර කරන්න හදන්නේ. Windows ඔයාලට සාමාන්‍ය Windows වල ප්‍රයිස් එක ගත්තොත් ලංකාවේ මේ genuine Windows එකක් අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නම් ශ්‍රී ලංකාවේ ඇතුලේ අපිට සිද්ධ වෙනවා සෑහෙන මුදලක් ගෙවන්න. දැන් මගේ එක රුපියල් 50000ක් විතර වගේ වටින මෙහෙයුම් පද්ධතියක් තමයි මගේ තියෙන Windows 10 Pro කියන මෙහෙයුම් පද්ධතිය. හරි. ඒකට මේකේ Pro Workstation කියන Ultimate එකට ගියොත් එimhe 76000ක් වගේ මුදලක් වෙනවා. එක පරිගණකයකට විතරයි මේ මුදලට අවසර හම්බ වෙන්නේ. එහෙම නැත්නම් මේක අප්ඩේට්ස් දෙන්නේ නැහැ. දැන් මේ මෙතන ටයිම් එකේ හැම වැටෙන මේ අලුත් අප්ඩේට් එක ආවේ මෙතෙන්ට. මේකේදී වෙදර් රිපෝට් එක මෙතෙන්ට දෙනවා. ටාස්ක් බාර් එකට. ඉතින් අප්ඩේට් එහෙම හම්බ වෙන්න නම් අපිට බය නැතුව genuine Windows පාවිච්චි කරන්න වෙනවා. හරි. මීට අමතරව මේ Windows දැන් මේ දවස්වල 10 පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙම නැතුව පුතේ මීට වඩා හොඳ මීට වඩා මේ ඉහළ ගුණාත්මක ඒවා තියෙනවා මෙහෙයුම් පද්ධති. දැන් ඔය ගොඩක් කැම්පස් වල ළමයි පාවිච්චි කරනවා.
මමත් ආසයකට තමයි මමත් පාවිච්චි කරන්නේ ඉස්කෝලේදී පවා මම වෙනම කම්පියුටරයක් හදාගෙන තියෙන්නේ Linux වලට. ඒක ෆ්‍රී පුතේ. Ubuntu ඒවට ප්‍රයිස් නැහැ. ඒවා කියන්නේ ඕපන් සෝස් කියලා. වලට නොමිලේ ඩවුන්ලෝඩ් කරලා ඒක හොරකම් කරලා පාවිච්චි කරනවා නෙමෙයි. ක්‍රැක් කරලා එහෙම දානවා නෙමෙයි. එක පාට හුරු වෙන්න අමාරුයි තමා මේ වෙනස් හින්දා. නමුත් හරි ලස්සන ඉන්ටර්ෆේස්. මම දැන් ඔයාලට අනිත් එකට shift කරලා පෙන්නන්න දෙයක් නැහැ. මොකද රීබූට් කරන්න ඕන ඩුවල් බූට් දාලානේ තියෙන්නේ. ඉතින් මේ වගේ ෆ්‍රී එකක් පාවිච්චි කරද්දි වෛරස් එන්නේ නැහැ. මේකට කිසිම වෛරස් බලපෑමක් නැහැ. ඔය Android කියන්නේ එහෙම මේකෙන් Linux වලින් හදපු එකක් තමයි. Windows වගේ නෙමෙයි Linux ගොඩක් හොඳයි. මේ Windows 10 එක ටිකක් Linux වලින් අරන් හදලා තියෙන හින්දා ටිකක් තියෙනවා. මීට අමතරව පුතේ ලංකාවේ පවා මෙහෙයුම් පද්ධති හදපුවා තියෙනවා. එකක් තියෙනවා හන්තාන Linux කියලා. හන්තාන Linux. හරි. මේ මෙහෙයුම් පද්ධතිය මේ ලංකාවේ දනිස්කනුවන් කියලා අපේ දන්න අයිය කෙනෙක් තමා ඩිවලොප් කරලා හදලා තියෙන්නේ. ඉතින් එහෙම සිංහල ඒවා පවා තියෙනවා. නමුත් මේවා අපිට මේ එච්චරම ෆැමිලිය වුණේ නැහැ. මොකද අපේ ළමයි කැමති නෑ Linux පාවිච්චි කරන්න. නමුත් වෙනත් රටවල් වල මේ Linux හරියට පාවිච්චි කරනවා. හැක්කින් වැඩවලට වගේ එහෙම හැක් කරන්න එහෙම ආසය පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන Linux වල කාලි Linux කියන එක. කාලි Linux. මේ තියෙන කාලි Linux. එතකොට මේක එන ටූල්ස් ගොඩක් එහෙම තියෙනවා මේ ඔය හැක් කරන වැඩවලට එක ඒවා හැක් කරන්න ආසයට උත්සාහ කරලා බලන්න විවිධ අත්හදා බැලීම් කරන්න ethical හෝ කොයි විදියකට හරි ethical hacking with Kali Linux. ඒවල tools තියෙනවා. ඒවා try කරලා බලන්න පුළුවන්. ඒතකොට දැන් ඉතින් හදාගන්න තව දේවල් අත්දැකීම් ගන්න ඒවා වරදක් නැහැ. අයිමොත් දැන් කාටවත් කරදරයක් කරලා අපහසුතාවයටපත් වෙන්න හොඳක් නැහැ. එතකොට මේවා එහෙම Debian, Fedora, Ubuntu ඔහොම වර්ග ගොඩාක් තියෙනවා. තව තියෙනවා Red Hat කියලා තියෙයි. මේ වගේ පුද්ගලයෝ පාවිච්චි කරන විවිධාකාර ඒවා තියෙනවා. ඊට අමතරව පුතේ Mac OS. Mac කියන්නේ Windows නෙමෙයි මේ Linux කියන්නේ open source වර්ගයක්නේ. මේවා මේ අපි කියන්නේ මේ අර Apple කියන වර්ගේ Apple computer වලට තමයි Mac OS එක තියෙන්නේ. ඒක ටිකක් ඒක අතර Ubuntu වගේ තමයි. නමුත් Ubuntu වල පැත්තෙන් තියෙන්නේ මේක යටින් තියෙන්නේ මෙහෙම icon ටික. Apple නම් පාවිච්චි කරන අය ඇති. Ubuntu පාවිච්චි කරන අය නම් නැතුව ඇති. මම හිතන්නේ ඒක ළමයෙක්වත් Ubuntu පාවිච්චි කරලා ඇති කියලා. කාලි Linux එකෙන් තමයි හැක් කරනවා කියලා. හරි. Windows වගේ සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෑගේ තියෙන කම්පියුටර් එකේ Windows නැතුව යයි කාලි Linux වගේ එකක් ඉන්ස්ටෝල් කරන්න ගියාම. ඉතින් මීටත් අමතරව පුතේ තව තියෙනවා මේ පරණ ඔය Nokia ෆෝන් වල එහෙම තිබුණු ඔපරේටින් සිස්ටම් එකක් ඔයාලට කියනවා Symbian OS කියලා. පරණ ඉස්සර තිබ්බ මොබයිල් ෆෝන් වලට තිබ්බ මේ Symbian OS එක Windows Android එන්න කලින් Nokia ෆෝන් ඉස්සර කාලේ. තව තියෙනවා BlackBerry ෆෝන් වල BlackBerry වලත් තව OS එකක් තියෙනවා. ඒක BlackBerry කියලාමයි යන්නේ. Berry OS එක. ඔහොම OS වර්ග නම් ඕනෑ තරම් තියෙනවා. දැන් අපි අර පොඩි මේ Raspberry වගේ බෝඩ් වලට දාන්නේ Raspbian OS කියලා කියන්නේ මේකට. Raspberry කියලා OS එකක් දාන්නේ. අර චූටි කම්පියුටර් එකක් මගේ ගාව කලින් තිබිලා පෙන්නේ. Mac කම්පියුටර් එකේ තියෙන්නේ Macintosh එහෙම නැත්නම් Apple කියන OS එක. මේ Raspberry OS එක වගේ එකක් තමයි පුතේ ඔයාලගේ මේ Dialog TV එහෙම තියෙනවා නම් ඒවල දාලා තියෙන්නේ ඒ වෙනස් OS එකක්. ඒක Raspberry board එකක් තමයි තියෙන්නේ. මම කලින් පෙන්නුවේ Apple වල තියෙන Mac OS එක. මේ Apple කම්පියුටර් වල තියෙන OS එක. මේක අපේ කම්පියුටර් වලට දාන්න අමාරුයි.
තීම් එකක් වගේ නන්දා ගන්න පුළුවන් ඉතින් Apple තීම් එකක් වගේ ඉතින් හැම එකම මේ වගේ ලස්සනට එන්නේ නැහැ හැබැයි Ubuntu වලට නම් තිබ්බ ලස්සන Apple තීම් එකක් Apple වගේමයි දැම්මට පස්සේ හොයන්න ඕත් බෑ හොඳයි ඉතින් තවත් ඔය වගේ OS එක්කලා ඔයාලා ගාව තියෙන අත්දැකීම් අපිව හුවමාරු කරගමු chat මේකේ දාන්න WhatsApp group එකේ දාන්න එහෙමනම් වෙලාවත් හරියාගෙන ඉන්නේ අද වෙලාවටම සෑහෙන වෙලාවක් ගියා අපි එන එක දවසේ හම්බ වෙමු හොඳයි OS පාඩම අපි මෙතනින් ඉවර කරනවා ගැටලු මොනවා හරි තියෙනවා නම් කතා කරමු කියන්න ඒවා අය පාරක් කතා කරමු ඊගා දවසේ වර්ඩ් වලින් එහා ටික පටන් ගන්නවා අපි හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් සුබ රාත්‍රිය සර් සුබ රාත්‍රියක් සර් සුබ රාත්‍රියක් සර් සුබ රාත්‍රියක්